හරි ළමයි ආයිබෝන් නම් ආයිබෝන් සියලු දෙනාටම අපි 2022 දරුවන්ට පවත්වන ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙලා දිනවලා ඉතින් අපි දවස් 3ක් මේ ක්ලාස් එක දැන්ට කරා. ඒ කියන්නේ පාඩම කේවල ස්වාමි ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන වලට ඉනුම් කරන විෂයේදී 8 වෙනියට අධ්‍යයනය කරන් තියෙන පාඩම තමයි කේවල ස්වාමි ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන. ඉතින් මේ පාඩම තමයි කතා කරගෙන ඉඳී අපි. ඉතින් අපි පළවෙනි දවස් දෙකේ පාඩමක් ප්‍රධාන වශයෙන් විෂය කොටස් දෙකකට වෙන් කරා මේ ආකාරයට හැඳින්වීම සහ ගැළපිලි සටහන්. හැඳින්වීම සහ ගැළපිලි සටහන්. ඉතින් මේ විෂය කොටස් දෙක අතරින් හැඳින්වීම සම්පූර්ණයෙන්ම ඉවර කළා. ඒ වගේම ගැළපිලි සටහන් පටන් ගත්තා විතරයි. ගැළපිලි දෙකක් වගේ ඉවර කළේ. ඉතින් ළමයි මේ පාඩම ගැන කිව්වොත් මේකේ තියෙන ගැළපිලි සටහන් ඉතා වැදගත්. ළමයි ඔයාලට මේ ගැළපිලි සටහන් ටික හරියට සෙට් වුනේ නැතොත් ඇත්තටම මේ ගිණුම් කරන විෂයත් එපා වෙනවා. මොකද මේ වාස්තුවෙන් තමයි ගණන් වල ගොඩක් ඉස්සරහ සමාගම් ගිණුම් කරන්නේ තියෙනවා, අවුල් ව්‍යාපාර තියෙනවා. ඕවා ගණන් හදන්නෙද්දී ඔය අතිරේක තොරතුරු කියලා දීලා තියෙන ගැළපිලි 10 15 ඒවා සමහර අයට කියන්නේ එපාම කරපු දේවල් නේ. ඉතින් ඒක ඇවිල්ලා මේ ගැළපිලි කේවල ස්වාමි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන වල ගැළපිලි සටහන් හරියට අල්ලගත්තේ නැති කට්ටියට තමයි එහෙම වෙන්නේ. මේක හරියට කොට දාගත්ත කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාටත් සැටිස් වෙනවා. එතකොට Tamanට ගාණක් දුන්නේ ගමන් ටක් ගාලා දාගන්න තේරෙනවා ගැළපිලි ටික මොකද හොඳට පුරුදුයි. මොකද හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. ඒවා ගණන් හදලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට ආසාවෙන් ගාණක් උනක් හදන්න පුළුවන්. එපා වෙන්නේ නැහැ. ඉතින් අපි මේ පළවෙනි විෂය කොට කියන්නේ හැඳින්වීම පාර්ට් එකේදී මූලික අවබෝධයක් දුන්නේ ආදායම් ප්‍රකාශය ආකෘතිය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ආකෘතිය පිළිබඳ ඉතින් සරල ගණන් දෙකකුත් හැදුවා. ඉතින් ඔයාලා දන්නවා ළමයි දැන් අලුතෙන් සම්බන්ධ වෙන ළමයිනුත් ඇති මූල්‍ය ගිණුම් කරන දැන් මේ 12 වසරේ පාඩම් සෙට් එකම තියෙන්නේ මූල්‍ය ගිණුම් කරන්නට අදාළවනේ. ගිණුම් කරන්නේ ප්‍රභේද දෙකක් තියෙනවා මූල්‍ය ගිණුම් කරන්නේ කළමනාකරණ ගිණුම් කරන්නේ කියලා. කළමනාකරණ ගිණුම් කරන්නේ පාඩම් තියෙන්නේ 13 වසරේ අග පාඩම් සෙට් එකේ. හරි. පොඩි පාඩම් ටිකක් තියෙන ඉතින් මේ මූල්‍ය ගිණුම් කරන්නේ ගත්තොත් මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය ඔයාලා දන්නවා මුලින්ම තොරතුරු එක්රැස් කරනවා මූලාශ්‍රලේඛන අවශ්‍යයෙන් ඒවා සටහන් කරනවා මූලික සටහන් පොත්වල ඒවා ඊට පස්සේ මූලික සටහන් පොත්වල එකතුන් ලෙජරේට ගන්නවා ලෙජරේ වත්කම් වගකීම් ආදායම් වියදම් ගිණුම් වල විත්ත සටහන් මූල ධර්මයට ඒවා ලෙජර් ගිණුම් තුලනය කරලා ශේෂ පිරික්සම සකස් කරලා අවසානයේදී මූල්‍ය ප්‍රකාශන සකස් කරන්නේ ඉතින් ඔයාලා දන්නවා ශේෂ පිරික්සමට යනකම් ඒ කියන්නේ ඔයාලට දැන් මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී අපි දැන් කතා කරන කේවල ස්වාමි ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශනය. ඉතින් මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී අනිවාර්යයෙන්ම ළමයි එතකොට ශේෂ පිරික්සමක් ඔයාලට දෙනවා. ওই ශේෂ පිරික්සම ආශ්‍රයෙන් තමයි මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්නේ. ඔයාලා ශේෂ පිරික්සම දක්වා ඉගෙන ගත්තනේ. ශේෂ කියන්නේ ලෙජර් ගිණුම් වල අවසාන එකතු වුණ අරගෙන ඒවයි ශේෂ දාලි වල ලැයිස්තුවක් සකස් කරනවානේ හරබැර විස්තරය හරබැර කියලා. ඉන්නේ ඒකේ අවසාන එකතු තුන් දෙක සමානෙන් ඔයාලා හදලා තියෙනවානේ. ඒක දන්නවනේ. ඉතින් ඒකත් දෙනවා අනිවාර්යයෙන්ම ওই මූල්‍ය ප්‍රකාශන වල ඒක ආශ්‍රයෙන් තමයි ඔයාලට මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්නේ. පිළිවෙල ගන්න දෙන්නේ. ඉතින් ළමයි මතක තබා ගන්න ඔයාට කවදාකවත් ඒ ලෙවල් විභාගයක ගාණක් දෙන්නේ නැහැ. කියන්නේ මේ ශේෂ පිරික්සුමක් දීලා ඒක ආශ්‍රයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සහ ආදායම් ප්‍රකාශය පිළිවෙල කරන්න කියලා. හරි? එච්චර සීනි බෝල ගාණක් දෙන්නේ නැහැ ඔයාලට කවදාකවත්. ඉතින් මේ හැඳින්වීම පාර්ට් එකේදී අපි මේ වගේ ගණන් දෙක තුනක් හැදුවා. ඒ කියන්නේ මූලික අවබෝධයක් ලබා දෙන්න. මොකද ආදායම් ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ආකෘතිය ඔයාලට හොඳට සෙට් වෙන්න ඕනේ නිසා. ඉතින් ළමයි සාමාන්‍යයෙන් ඔය ශේෂ පිරික්සමක් එක්ක අතිරේක තොරතුරු ගොඩක් වෙලාවට මුතර 10ක්වත් තියෙනවා ගාන හදන්න. ඉතින් ඔයාලට මේ අතිරේක තොරතුරු ගලපලා ගාන සම්පූර්ණයෙන්ම හදන්න ඕනි. ඒක තමයි මේ උගන්වන්න හදන්නේ මේ දැන්. ඉතින් ළමයි මේ ගැළපිලි සටහන් ගැන කිව්වොත් එහෙනම් මම පුංචි හැඳින්වීමක් කරන්න අලුතෙන් ජොයින් වුණ කට්ටියට ගැළපිලි සටහන් කියන්නේ ළමයි දැන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී ව්‍යාපාරයක වෙන සෑම ගනුදෙනුවක්ම පොත්වල වාර්තා නොවි තිබෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම වාර්තා වෙලා තිබුණා නම් අවසානයේදී අර ශේෂ පිරික්සමට දාලා ශේෂ පිරික්සම ආශ්‍රයෙන්ම කෙලින්ම මූල්‍ය ප්‍රකාශන හදන්න පුළුවන්. ශේෂ පිරික්සම දිහා බලලා මූල්‍ය ආදායම් ප්‍රකාශය රූල් කරා ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රූල් කරා ඒකේ තියෙන දත්තරගේ නිකන් ආදේශයකට ගෙන යන විතරයි තියෙන්නේ. එහෙම කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ව්‍යාපාරයක ළමයි ව්‍යාපාරික වෙන සෑම ගනුදෙනුවක්ම පොත්වල වාර්තා වෙලා නොවෙන්න පුළුවන්. පොත්වල වාර්තා නොවෙන්න පුළුවන්. එතකොට ළමයි අපිට ඔය කියන වාර්තා නොවිච්ච ගනුදෙනු ගලපලා ඉවරලා මේ ශේෂ පිරික්සුමේ අගයන් යාවත් කාලීන කරලා නිවැරදි ලාභයයි නිවැරදි මූල්‍ය තත්ත්වය පෙන්වන්න කරන් තමයි මේ ගැළපිලි සටහන අපිට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ළමයි අපි ඒ වාර්තා නොවිච්ච ගනුදෙනු සටහන් කරේ නැත්තම් වාර්තා කියන ශේෂ පිරික්සම හදද්දී ගලපු මූලික සටහන් පොත්වල වාර්තා කරලා මේ කාලච්ඡේදයේ පුරාවට වාර්තා නොවිච්ච ගනුදෙනු ටික අපි සැලකිල්ලට ගන්න නැතුව මූල්‍ය ප්‍රකාශන හැදුවොත් අපේ
ලාභදායීත්වය හොයන ආදායම් ප්‍රකාශයක්. කියන්නේ ලාභදායීත්වයත් මූල්‍ය තත්ත්වයත් වැරදි වගයන් ගන්නවා. එතකොට ඒවා ඇල්මැති පාර්ශ්වයන්ට සංවේදනය කරද්දී වැරදි තොරතුරු තමයි යාලට යන්නේ. ඉතින් ළමයි ව්‍යාපාරයක් අනිවාර්යෙන්ම ඒ සටහන් නොවිච්ච ගනුදෙනු සියල්ලක්ම වර්ෂය පුරාට අඳුරගෙන ඉවරලා ඒවා සටහන් කරන්න ඕනි. ඒකට තබන සටහන් තමයි ළමයි මේ ගැළපිලි සටහන් කියන විෂය කොටසෙන් සාකච්ඡා කරන්නේ. ගැළපිලි සටහන් කියන විෂය කොටසෙන් සාකච්ඡා කරන්නේ ඕක තමයි. ඉතින් ගැළපිලි සටහන් ප්‍රධාන වශයෙන් මම ටියුට් එකේ දාලා තියෙනවා. මෙතන තියෙනවා 16ක් විතර. ඔය ඔක්කොම සාකච්ඡා කරනවා. එකිනෙක මේ ගැළපිලි සටහන් එකිනෙක ඉවර කරලා ඉවරලා අවසානයේදී ওই ගැළපිලි සටහන් සියල්ලක්ම තියෙන ගණන් 4ක් 5ක් සාකච්ඡා කරලා මේ පාඩම වලට 100%ක්ම එතකොට අවබෝධ වෙනවා. ඉතින් මේකේ මුලින්ම ඔයාලා මේ එකිනෙක ගැළපිල්ල ඉගෙන ගන්න ඕනේ. මේක කොහොමද ගිණුම් තවන්නේ? මේක කොහෙටද යන්නේ? ආදායම් ප්‍රකාශයට යන්නේ කොතනටද? ඒ වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්නේ කොතනටද? ওই සියල්ලක්ම සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන්න ඕනි. අර සම්පූර්ණ ගාණක් හදන්න කලින්. ඉතින් මේ මූලික අවබෝධය තමයි අපි මේ දැන් දෙන්න හදන්නේ. ඉතින් මේ ගැළපිලි සටහන් වල මූලික වශයෙන්ම අපි ගිය සතියේ සාකච්ඡා කරා අවසන් තොග ගැළපිල්ල සහ උපචිත වියදම් ගැළපිල්ල. අවසන් තොග ගැළපිල්ල උපචිත වියදම් ගැළපිල්ල. ඉතින් මම ඒ ගැන වීඩියෝ එකක් කරා වීඩියෝ එක රෙකෝඩ් කරා. මම මේ වීඩියෝ එක YouTube එකේ දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. ඒ කියන්නේ මේ පාඩමේ අන්තිම විනාඩි 30 වගේ බැලුවාම ඇති මේ ගැළපිලි සටහන් ටික කවර් වෙනවා. ඒ දෙක අනිවාර්යෙන්ම බලන්න. මොකද අවසන් තොග ගැළපිල්ල කියන්නේ ළමයි ওই ගානක පළවෙනිම ගැළපිල්ල. ශේෂ පිරික්සම දීලා අතිරේක තොරතුරු විදිහට පළවෙනියටම දෙන්න ඕනේ ඔය අවසන් තොග ගැළපිල්ල. බොහෝ වෙලාවට ඕක තමයි දෙන්නේ. ඉතින් ඕක පටන් ගද්දිම කෙලව ගන්න ඕනේ නැහැ නේ. ඔයාලා හරියට ඉගෙන ගන්න. අර වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක මට මැසේජ් එකක් හරි දාන්න. ඉතින් එහෙම එකිනෙක ගැළපිල්ල හරියට ඉගෙන ගමු. ඉතින් අපි තුන්වෙනි ගැළපිල්ල අද කතා කරන්න තියෙන තුන්වෙනි ගැළපිල්ල අපි ගැළපිලි දෙකක් සටහන් කතා කරලා ඉවරයි. තුන්වෙනි ගැළපිල්ල ඉඳන් අපි සාකච්ඡා කරමු. හරි. පළවෙනි එක අවසන් තොග, ඊළඟට උපචිත වියදම්. අද කතා කරන්නේ අපි ඉදිරියට ගෙවූ වියදම් ඉඳන් තමයි කතා කරන්නේ. ඉදිරියට ගෙවූ වියදම් ගැළපීම. ඉදිරියට ගෙවූ වියදම්. මේ වෙලාව තුන්වෙනියට කතා කරන ගැළපිල්ල තමයි මේ ඉදිරියට ගෙවූ වියදම්. ඔව් මේ මාසේ මම මේ මාසේ කරන ලෙසන්ස් වල අනිවාර්යයෙන්ම ඔක්කොම වීඩියෝස් ටික YouTube එකට දානවා. මේකේ එන්න බැරි කට්ටිය ඉන්නවා. ඉතින් යාලට දානවා අනිවාර්යයෙන්ම. දැන් ඊළඟ මාසෙ ඉඳන් එහෙම වුණොත් කට්ටියට මෙන්න පුළුවන් දවසක් බලලා එහෙම වෙලාවක් වෙන් කරගෙන දාගමු අපි. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ඉදිරියට ගෙවූ වියදම්. මම ළමයි ගිය සතියේ කිව්වා ඔය අවසන් තොග ගැළපීම කරාට පස්සේ අවසන් තොග ගැළපිල්ලට පස්සේන ගැළපිලි හතරම එක සංකල්පයකට අදාළයි කියලා. ඔයාලා ගිණුම් කරනදී 7 වෙනි පාඩමේදී ඉගෙන ගන්නවා ගිණුම් කරන සංකල්ප කියලා පාඩමක්. ඕකේ තියෙනවා ළමයි උපචිත සංකල්පය කියලා. උපචිත සංකල්පය. ඔයාලට මතක ඇති මේ උපචිත සංකල්පය කියන්නේ මොකක්ද කියලා? උපචිත සංකල්පයෙන් කියන්නේ කාල ඒ කියන්නේ ගෙවුවා හරි ඒ කියන්නේ වර්ෂයට අදාළ ගිණුම් කාලච්ඡේදයට අදාළ සියලු ආදායමම සහ සියලු වියදමම අඳුර ගන්න ඕනේ. සියලු වියදමම සහ සියලු ආදායමම මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී අදාළ කර ගන්න ඕනේ කියලා තමයි මේ උපචිත සංකල්පයෙන් කියන්නේ. ඒ කියන්නේ ළමයි වාර්ෂයේ පුරාවට ගෙවුවා හරි නොගෙවුවා හරි වර්ෂයට අදාළ සියලු වියදමක්ම ගෙවුවා හෝ නොගෙවුවා හෝ වර්ෂයට අදාළ සියලු වියදමක්ම ලැබුණා හෝ නොලැබුණා හෝ වර්ෂයට අදාළ සියලු ආදායමම මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීමේදී සැලකිලිට ගන්න ඕනේ කියලා තමයි මේ උපචිත සංකල්පයෙන් කියන්නේ. ඒ කියන්නේ ළමයි දැන් හිතන්නකෝ මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් මේකට යන්න කලින් දැන් උපචිත සංකල්පයෙන් කියන්නේ දැන් හිතන්නකෝ මොකක් හරි ආදායමක් කියලා අපි හිතමු මොකද්ද ගෙවල් කුලිය ආදායම කියලා ගමු. ගෙවල් කුලිය ආදායම. ඒ කියන්නේ ව්‍යාපාරේ කොටසක් කුලියට දීලා තිනවා. ඒකෙන් ආදායමක් හම්බෙන්න තියෙනවා. ඒ ආදායමක් හම්බෙනවා. ඉතින් ගෙවල් කුලී ආදායම විදිහට මාසේ ඒ කියන්නේ ගිණුම් කාලච්ඡේදයේ පුරාවට ආදායම විදිහට හම්බෙන්නේ රුපියල් 20000ක්. නමුත් ළමයි ඇත්තටම 25000ක් හම්බෙන්න ඕනේ. කියන්නේ කියන්නේ සත්‍ය වශයෙන්ම ලැබෙන්න ඕනේ. සත්‍ය වශයෙන්ම කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය රුපියල් 25000යි. ඉතින් ළමයි අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ උපචිත පදනමට අනුව. මුදල් පදනමට නෙවෙයි පිළියෙල කරන්නේ. ඉතින් මුදල් පදනමට පිළියෙල කරනවා නම් ගෙවල් කුලිය ආදායම විදිහට අපිට සල්ලි වලින් හම්බෙච්ච ගාණ මෙන්න මේ රුපියල් 20000 දැම්ම හැකි. නමුත් ළමයි අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ
උපචිත පදනමට. උපචිත පදනමට. ඉතින් උපචිත පදනම පිළියෙල කරනවා නම් අනිවාර්යයෙන්ම කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය සැලකිල්ලට ගන්න ඕනේ. ඉතින් කාලච්ඡේදයට අදාළ ගෙවල් කුලිය ආදායම් 25000ක් තමයි අපි සැලකිල්ලට ගන්න. මේ මුදලින් හම්බෙච්ච 20000 නෙවෙයි. ඕක තමයි උපචිත සංකල්පයෙන් කියන්නේ. වියදමක් වුණත් එහෙම තමයි ළමයි. වියදමක් වුණත් එහෙම තමයි. හිතන්නකෝ විදුලි වියදම රුපියල් 10000යි කියලා. කාලච්ඡේදයේ විදුලි වියදම අපි කියමු විදුලි වියදම් ගෙව්වා රුපියල් 50000යි විදුලි වියදම් ගෙව්වා රුපියල් 50000යි කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය රුපියල් 70000යි කියලා කියනවා. 70000යි කියනවා. කියන්නේ ගිණුම් කාලච්ඡේදයට වර්ෂයේ කාලයට අදාළ විදුලි වියදම 70000යි. මේකෙන් සත්‍ය වශයෙන්ම ගෙවන්නේ 50000යි. ඉතින් අපි මුදල් පදනමට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා නම් අපි විදුලි වියදම් කියලා අපි අඳුරගන්නේ එහෙනම් මෙන්න මේ කියන 50000කගේ මුදල් පදනමට පිළියෙල කරනවා. මුදලින් ලැබිච්චගෙන සටහන් කරන මුදලින් ගෙවනවාගෙන සටහන් කරන්නේ. නමුත් ළමයි අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ උපචිත පදනමට. එතකොට අපි මූල්‍ය ප්‍රකාශන වල විදුලිය වියදමක් විදිහට අඳුරගන්නේ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය. මුදලින් ගෙවුව ප්‍රමාණය නෙවෙයි. කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය. හරි? එතකොට මේ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය 70000 තමයි වියදමක් විදිහට අඳුර ගන්න ඕනේ. අපි එතකොට අර ආදායම් ප්‍රකාශයේ වියදම් විදුලිය යන්නේ කොහෙටද? ආයතන හා පරිපාලන වියදම් නේ ඔයාලා දන්නවනේ. ආයතන හා පරිපාලන වියදම් වල විදුලි වියදම විදිහට දාන්න මෙන්න මේ කියන 70000 මේ 50000 නෙවෙයි. මෙතන නම් මේ ගෙවල් කුලිය ආදායම් රුපියල් කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය 25000යි. අපි ආදායම් ප්‍රකාශයේ වෙනත් ආදායම් යටතේ ගෙවල් කුලිය ආදායම් කියලා දාන්නේ මුදලින් හම්බුනේ ගාන නෙවෙයි කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය සැලකිල්ලට ගන්න. ඔන්න ඔක තමයි උපචිත සංකල්පයෙන් කියන්නේ අපිට සරලව අදාළ උපචිත සංකල්පය. ඉතින් මම කිව්වා මේ ඉතිරියේ තියෙන අවසන්තෝක ගැළපිල්ලට පස්සේ තියෙන ගැළපිලි හතරම උපචිත සංකල්පයට අදාළයි කියලා. අපි උපචිත වියදම් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. අද අපි සාකච්ඡා කරන්නේ මේ ඉදිරියට ගෙවූ වියදම්. ඒක නම් මම කියනවා. හරි. මුලින්ම මේකේ දිට්ඨි සටහන වල දැනගන්න ඕනේ. ඉදිරියට ගෙවූ වියදම් දිට්ඨි සටහන තමයි ළමයි. ඒ කියන්නේ වියදමක් ඉදිරියට ගෙවුවා කියන්නේ එක වත්කමක් වෙනවා. එක පැත්තකින් වත්කමක් වෙනවා. වත්කම් නම් අනිවාර්යයෙන්ම හර ශේෂයක් තියෙන. එතකොට ඉදිරියට ගෙවූ වියදම් හර ඉදිරියට ගෙවූ වියදම් හර වෙනවා. මේක බැර වෙන්නේ ළමයි අදාළ වියදම් ගිණුම. තමයි බැර වෙන්නේ. ඔයාලට දැන් මෙහෙම කිව්වට තේරෙන එකක් නැති. මම පුංචි උදාහරණයක් කියන්නකෝ. හරි. අපි හිතමු ව්‍යාපාරයේ රක්ෂණ වාරික ගෙව්වා රුපියල් 45000යි. 45000ක් ගෙවනවා රක්ෂණ වාරික. කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය 30000යි. කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය 30000යි. මුදලින් ගෙවලා තියෙනවා 45000. 45000 මුදලින් ගෙවලා. ඒ කියන්නේ ළමයි මෙතන වැඩිපුර ගෙවීමක් කරලා තියෙනවා. කාලච්ඡේදයට අදාළ ප්‍රමාණයටත් වඩා වැඩිපුර ගෙවලා තියෙනවා. ඔන්නවට තමයි කියන්නේ ඉදිරියට ගෙවූ වියදම් කියලා. ඉතින් ළමයි මේක ගිණුම් තබන්නේ කොහොමද? අපි මූල්‍ය ප්‍රකාශන වල අඳුරගන්නේ මූල්‍ය ප්‍රකාශන වල ගලපන්නේ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය. ඒ කියන්නේ ශේෂ මෙහෙමයි ළමයි. ශේෂ පිරික්සුමක් දැන්ටම පිළියෙල කරලානේ ව්‍යාපාරේ. ශේෂ පිරික්සුම පිළියෙල කළා. ඒ වගේ අතිරේක තොරතුරු වල තමයි මේ දෙන්නේ මේවා. හරිද? මේ ගැළපිලි සටහන් කියන්නේ අතිරේක තොරතුරු වල දෙන එකක්. දැන් අවසන්තෝක ගැළපීම කරා. ඒක අතිරේක තොරතුරු එක විදිහට බොහෝ වෙලාවට දෙනවා. ඒ වගේ මේ ඉදිරියට ගෙවූ වියදම්, උපචිත වියදම් බොහෝ අතිරේක තොරතුරු වල දෙන්නේ. ඒතකොට මේ ශේෂ පිරික්සුමට යටින් අතිරේක තොරතුරු තමයි මේවා දෙන්නේ. අතිරේක තොරතුරු වල. ඒ කියන්නේ ශේෂ පිරික්සුම දැන්ටම ව්‍යාපාරේ පිළියෙල කරලා. ඒතකොට ශේෂ පිරික්සුමේ දැන්ටම රක්ෂණ වියදම් කියලා එකක් තියෙනවා. රක්ෂණ කියලා අගයක් තියෙනවා. අපි හිතමු රක්ෂණයේ රුපියල් 50000යි කියලා. 50000යි කියලා තියෙනවා. sorry 45000. 45000යි කියලා දෙනවා. 45000යි කියලා දෙනවා. මෙතන මේ ගැළපිලි වල තියෙන්නේ කාලච්ඡේදයට අදාළ රක්ෂණ
රක්ෂණ වියදම් කාලච්ඡේදයට අදාළ රක්ෂණ වියදම් ප්‍රමාණය 30000කි. 30000. මේ තියෙන ශේෂ පිරික්සුම. තමයි ශේෂ පිරික්සුමේ තියෙන්නේ සත්‍ය වශයෙන්ම මුදලින් ගෙවපු ප්‍රමාණය. මුදලින් ගෙවපු ප්‍රමාණය තමයි ශේෂ පිරික්සුමේ තියෙන්නේ. අපේ ගැළපිලි වල තියෙන කාලච්ඡේදයට අදාළ රක්ෂණ වියදම් ප්‍රමාණය 30000 කියලා. 30000 කියලා. එතකොට අපි වැඩිපුර ගෙවලා 15000. වැඩිපුර ගෙවලා 15000. එතකොට මේ 15000 ගැළපීමේ දිස්තරණ තමයි ඉදිරියට කළ රක්ෂණ වියදම් හර 15000යි. අදාළ වියදම් ගිණුම බැර 15000. 15000. එතකොට ඉදිරියට කළ රක්ෂණ වියදම් හර කියන එක ජංගමවත්කම අදාළ වියදම් ගිණුම බැර කියන එක අදාළ වියදම් ගිණුම බැර කියන එක ළමයි ශේෂ පිරික්සුමේ තියෙන රක්ෂණයෙන් අඩු කරන්න ඕන. ඒ ශේෂ පිරික්සුමේ තියෙන රක්ෂණයෙන් අඩු කරන්න ඕනේ 15000. මොකද කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය තමයි අපි මූල්‍ය ප්‍රකාශන පිළිවෙලීමේදී අදාළ කරගන්න ඕනේ. එතකොට අපි පස්සේ කියන්නේ මම කියවනේ ගාණක් හදන පිළිවෙලක් තියෙනවා කියලා. ගාණ රූල් කරනවා ඊට පස්සේ අතිරේක තොරතුරු වලින් ශේෂ පිරික්සුමේ දත්ත ටික අප්ඩේට් කරනවා. ගාන රූල් කරනවා මුලින්ම රූල් කරනවා ඊට පස්සේ තමයි අතිරේක තොරතුරු වලට යන්නේ අතිරේක තොරතුරු වලට ඊට පස්සේ තමයි ශේෂ පිරික්සුම අන්තිමට තමයි ශේෂ පිරික්සුමට යන්නේ ශේෂ පිරික්සුමෙන් තමයි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ ඉතින් ගාන රූල් කරලා ඉවරලා අපි මේ අතිරේක තොරතුරු මේ ආකාරයට දීලා තියෙනවා ඒවා සියල්ලම ගලපලා මේ ශේෂ පිරික්සුමේ තියෙන දත්තයන් වෙනස් කරන්න තියෙනවා වෙනස් කළා දැන් මෙතන රක්ෂණය ළමයි 45000 කියලා ව්‍යාපාරයේ වියදම විදිහට අඳුර ගන්න බෑනේ ඒක ගිණුම් කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය නෙවෙයිනේ වැඩිපුරක් ගෙවපු 15ක් තියෙනවා. අර වැඩිපුරක ගෙවපු 15 අඩු කිරීමක් කළා. එතකොට 30000ක් තමයි එන්නේ. ඒ 30000 අවසානයේදී ආදායම් ප්‍රකාශයේ වියදමක් විදිහට අඳුර ගන්නවා. මේක තමයි පිළිවෙල. ඉතින් අවසානයේදී අර ශේෂ පිරික්සුමේ දත්තයන් අප්ඩේට් කරලා නගයන් ටික තමයි මූල්‍ය ප්‍රකාශන වල ගලපන්නේ. ඉතින් මේක දිස්සටහනක් ගත්තොත් ඉදිරියට ගෙවු වියදම් හර අදාළ වියදම් ගිණුම් බැර. ඉදිරියට ගෙවු වියදම් කියන එක ජංගමවත්කම අදාළ වියදම් ගිණුම් බැර කියන එක ශේෂ පිරික්සුමේ තියෙන රක්ෂණය නැත්නම් ශේෂ පිරික්සුමේ අදාළ වියදම අඩු කිරීමක් කරන්න ඕනේ. එතකොට කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය එතන ගැළපීලා එනවා. හරි. ඉතින් ඉදිරියට ගෙවු වියදම් සම්බන්ධයෙන් ඔය ටික දැනගන්න ඕනි. මේකේ කියනවා දැනටම මුදලින් දරා ඇති වියදම් වලින් යම් වටිනාකමක් මෙම ගිණුම් කාලයට අදාළ නොවි ඉදිරි ගිණුම් කාලච්ඡේදයේ වෙනුවෙන් අදාළ වේ නම් එවැනි වියදම් ඉන්න අදහස්සේ. ඔව් ඉදිරියට ගෙවු වියදම් කියන්නේ ඒක. එතකොට ඒකේ දිස්තරණ තියෙනවා ඉදිරියට ගෙවු වියදම් හර අදාළ වියදම් ගිණුම බැර. ඉදිරියට ගෙවු වියදම් හර අදාළ වියදම් ගිණුම බැර. එතකොට ළමයි මේ ඊතලයක් ගහලා ලියා ගන්න ඉදිරියට ගෙවු වියදම් හර කියන එක ජංගමවත්කම. ඒක අනිවාර්යයෙන්ම ජංගමවත්කම වලට යන්නේ. කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම් යටතේ දක්වයි. ඔක ලියා ගන්න වෙනම නැත්නම් වට අමතක වෙන්න තියෙනවා. ඉතින් ඕවා තමයි ඔයාලා ඉගෙන ගන්න ඕනේ මේකෙන්. ඊට පස්සේ අපි සම්පූර්ණයෙන්ම ගාණක් දුන්න ගමන් මේ ගාණේ ඉදිරියට ගෙවු වියදම් තිබුණොත් ටක් ගාලා මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම් වලට දානවා. අනිත් ගැලපිල්ල ශේෂ පිරික්සුමේ තියෙන වියදමෙන් අඩු කිරීමක් විදිහට දාන්න ඕනේ. අප්ඩේට් කරන්න ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම් යටතේ දක්වයි ඉදිරියට ගෙවු වියදම් කියන එක. ඒ වගේම අදාළ වියදම් ගිණුම බැර කියන එක ශේෂ පිරික්සුමේ වියදම් වලින් අඩු කරයි. ශේෂ පිරික්සුමේ වියදම් වලින් අඩු කරයි. ඒක ඔයාලා ලියන්න ශේෂ පිරික්සුමේ වියදම් වලින් අඩු කරයි. ඊතලයක් ගහලා ලියා ගන්න ශේෂ පිරික්සුමේ වියදම් වලින් අඩු කරයි කියලා. පැත්තකින් ලියන්න. අදාළ වියදම් බැර කියන එක. හරි. ඉතින් සරල ගාණක් දාලා තියෙනවා. ශේෂ පිරික්සුමක් දීලා තියෙනවා. ඒ ප්‍රචාරණය සහ රක්ෂණය විතරක් දාලා අතිරේක තොරතුරු දෙකක් දෙනවා. ගැළපිලි සටහන් සහ මූල්‍ය ප්‍රකාශන උද්දෘත ඉල්ලලා දෙනවා. ඉතින් ළමයි මේ විදිහට තමයි ගණන් එන්නේ. කියන්නේ මේ දෙකක් විතරක් තියෙන ශේෂ පිරික්සුමක් නෙවෙයි එන්නේ. ලොකු ශේෂ පිරික්සුමක් පිටෝ විතර එකක් එනවා. ඊට පස්සේ අතිරේක තොරතුරු දෙකක් විතරයි නෙවෙයි ඉන්නේ. අර ගැළපිලි සටහන් සියල්ලටම අදාළ අතිරේක තොරතුරු එනවා. ඉතින් ඒවාලා දැනගන්න ඕනේ එකිනෙක කොහොමද කරන්නේ කියලා. ඒක තමයි දැන් ඉගෙන ගන්නෙ. මේක පොඩ්ඩක් විනාඩි 5ක් අරගෙන කරන්න බලන්න. ගැළපිලි සටහන් සහ මූල්‍ය ප්‍රකාශන උද්දෘත. හරි. ඉදිරියට මේක තියෙනවා ශේෂ පිරික්සුමේ දත්ත දෙකක් දීලා තියෙනවා ප්‍රචාරණය සහ රක්ෂණය දීලා තියෙනවා. අපේ අතිරේක තොරතුරු විදිහට දීලා තියෙනවා
කාලච්ඡේදයේ ප්‍රචාරණ වියදම් 15000ක්. ඉතින් අපේ ඊළඟට දීලා තියෙනවා ඉදිරියට ගෙවූ රක්ෂණේ 6000ක්. අපෙන් ඉල්ලනවා ගැළපිලි සටහන් සහ මූල්‍ය ප්‍රකාශන උද්දෘත. ගැළපිලි සටහන් කරන අපි පොදු ජර්නල් එක රූල් කරමු මේ ආකාරයට. පොදු ජර්නල මේකේ අපි දාමු ගැළපිලි සටහන් දෙක. පළවෙනි එක ඇවිල්ලා කාලච්ඡේදයේ ප්‍රචාරණ වියදම් 15000 කියලා තියෙනවා. ඔය ළමයි මතක තබා ගන්න ඔය ශේෂ පිරික්සුමේ තියෙන්නේ වියදම් වල සත්‍ය වශයෙන්ම මුදලින් ගෙවපු ගාණ. සත්‍ය වශයෙන්ම මුදලින් ගෙවපු ගාණ තමයි ඔය ශේෂ පිරික්සුමේ තියෙන්නේ. එතකොට කාලච්ඡේදයේ ප්‍රචාරණ වියදම් කියන්නේ 15000යි. ශේෂ පිරික්සුමේ අතර මුදලින් ගෙවලා තියෙනවා 20000. හොඳට මතක තබා ගන්න ඔය ශේෂ පිරික්සුමේ තියෙන්නේ සත්‍ය වශයෙන්ම මුදලින් ගෙවපු ගාණ. මුදලින් ගෙවපු ප්‍රමාණය තමයි තියෙන්නේ. කාලච්ඡේදයේ ප්‍රචාරණ වියදම් කියන්නේ 15000 කියන්නේ ඉදිරියට ගෙවලා 5000. 5000ක් ඉදිරියට ගෙවලා කියන්නේ ඉදිරියට ගෙවූ ප්‍රචාරණය. ඉදිරියට ගෙවූ ප්‍රචාරණයේ හර 15000යි. 15000යි ඉදිරියට ගෙවූ ප්‍රචාරණයේ හර ප්‍රචාරණ වියදම් බැර. ප්‍රචාරණ වියදම් බැර 15000යි. ඉදිරියට ගෙවූ ප්‍රචාරණය සටහන් කිරීම. ඉදිරියට ගෙවූ ප්‍රචාරණ හර 15000යි ප්‍රචාරණ වියදම් බැර 15000. ඊළඟ එක තියෙනවා ඉදිරියට ගෙවූ රක්ෂණය 6000. ඒකෙම ළමයි අර වෙනසක් හොයන්න නැහැ. මේකේ කෙලින්ම තියෙනවා ඉදිරියට ගෙවූ රක්ෂණය 6000 කියලා. ඉතින් මේ 6000 අපිට දාන්න පුළුවන් ඉදිරියට ගෙවූ රක්ෂණය හර ඉදිරියට ගෙවූ රක්ෂණය හර 6000යි. රක්ෂණ වියදම් බැර 6000. රක්ෂණ වියදම් බැර 6000. රක්ෂණ වියදම් බැර 6000යි. ඉතින් ඔය ආකාරයට මේක ලියන්න පුළුවන් ඉදිරියට ගෙවූ රක්ෂණේ සටහන් කිරීම. ඉතින් ඔය ආකාරයට ඉල්ලලා තියෙන ගානේ පළවෙනි කොටසින් ඉල්ලලා තියෙන ගැළපිලි සටහන් කරන්න පුළුවන්. ඊළඟට මූල්‍ය ප්‍රකාශන උද්දෘත ඉල්ලන්නේ. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ මේකේ හර සහ බැර වෙන අයිතම කොහෙටද ගලපන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා ඉදිරියට ගෙවූ ප්‍රචාරණ කියන එක හර කියන එක ජංගමවත්කම. මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම් වලට මම කලින් ඊතලයක් ගහලා ලියාන්න කිව්වා. ඉදිරියට ගෙවූ කියන එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම් වලට යනවා. ප්‍රචාරණයේ බැර කියන එක ශේෂ පිරික්සමේ තියෙන ප්‍රචාරණ වලින් අඩුවීමක් වෙනවා. මොකද කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය එතන අපි අප්ඩේට් කරගන්න ඕනේ. ගණනය කරන්න ඕනේ. මේකෙත් ඒ වගේ තමයි රක්ෂණේ ඉදිරියට ගෙවූ රක්ෂණේ හර වෙනවා කියන්නේ ශේෂ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම. රක්ෂණ වියදම් බැර කියන එක ශේෂ පිරික්සමේ රක්ෂණ වියදම් වලින් අඩු වෙන්න ඕනේ. ඒතකොට ළමයි මේක අපි ගලපමු. හරි. වාත් උඩින් තියෙනවානේ ශේෂ පිරික්සම. ශේෂ පිරික්සමේ තියෙනවා ප්‍රචාරණය 20000ක් කියලා. දැන් මෙතන ප්‍රචාරණය එතකොට ඉදිරියට ගෙවූ ප්‍රචාරණය කියන එක අපි දාමු මුලින්ම මූල්‍ය ප්‍රකාශන උද්දෘත මුලින්ම මූල්‍ය ප්‍රකාශන ගහම උද්දෘත කියන්නේ ළමයි මේ අදාළ අයිටම විතරයි පෙන්වන්න ඕනේ. අදාළ දේවල් ටික විතරක් පෙන්වුවාම ඇති. ආයේ මේ මොකද්ද මේ මූල්‍ය ප්‍රකාශනයක් කිව්වම අර ඔක්කොම ගන්න ඕනේ නැහැ. දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ගෙවුවොත් ජංගමවත්කම් ඔක්කොම හිමිකම ඔක්කොම දාන්න ඕනේ නැහැ. මේ අදාළ අයිටම සම්බන්ධ වෙන තැන් විතරක් රෝල් කරාම ඇති. දැන් මේක සම්බන්ධ වෙන්නේ ජංගමවත්කම් වලට. ජංගමවත්කම් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඉතින් ජංගමවත්කම් වලට යනවා ඉදිරියට ගෙවූ ප්‍රචාරණය. රුපියල් 15000. මූල්‍ය ප්‍රකාශන උද්දෘත තමයි දැන් මේ පෙන්වන්න හදන්නේ. ඒකෙදි උද්දෘතයක් කියන්නේ අර අදාළ අයිතමේ තියෙන සම්බන්ධ වෙන තැන විතරක් පෙන්වුවාම ඇති. ජංගමවත්කම් වලට යනවා ඉදිරියට ගෙවූ ප්‍රචාරණය 15000යි. ප්‍රචාරණ වියදම් බැර කියන එක ශේෂ පිරික්සුමේ තියෙන ප්‍රචාරණයෙන් අඩු වෙන්න ඕනේ. ප්‍රචාරණය 15000 මෙතන. එතකොට ශේෂ පිරික්සුමේ තියෙන 20000 ඉස්සරහින් ඍණ 15000 කියලා දාන්න. sorry. ඉදිරියට ගෙවූ ප්‍රචාරණය විතර 5000යි ළමයි. 5000යි මෙතන කාලච්ඡේදයට අදාළ ප්‍රචාරණ වියදම් 15000යි. සත්‍ය වශයෙන්ම මුදලින් ගෙවලා තියෙනවා 20000. එතකොට ඉදිරියට ගෙවූ ප්‍රචාරණය 5000යි. එතකොට මේ 5000 තමයි ගලපන්න ඕනි. ප්‍රචාරණ වියදම් බැර කියන එක ශේෂ පිරික්සමේ තියෙන ප්‍රචාරණ 20000න් අඩු වෙන්න ඕනේ. එතනින් ඍණ 5000ක් කියලා ඉස්සරහින් දාන්න. ඊළඟට රක්ෂණය ඉදිරියට ගෙවූ රක්ෂණ හර කියන එක ජංගමවත්කම. ඉදිරියට ගෙවූ රක්ෂණ 6000. රක්ෂණ වියදම් බැර කියන එක ශේෂ පිරික්සමේ තියෙන රක්ෂණ වලින් අඩු වෙන්න ඕනේ. එතකොට 41000න් 6000ක් අඩු කරන්න ඕනේ. මතක තබන්න. ඒක තමයි දිත්ත සටහන. මේ යන තැන් දෙක එක තමයි. එකක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යනවා. අනික ශේෂ පිරික්සමේ අර අගයන් අප්ඩේට් කරන්න දෙනවා. එතකොට ළමයි අපිට ආදායම් ප්‍රකාශය රූල් කරොත්
ආදායම් ප්‍රකාශය රූල් කරොත් ඒකේ උද්ෘතයත් අපිට පෙන්වන්න පුළුවන්. දැන් වියදම් මේ ප්‍රචාරණයයි රක්ෂණයයි අපි එකට දාමු වියදම් කියලා. නැත්නම් බෙදා හැරීමේ වියදම්. නැත්නම් දාන්න පුළුවන් පරිපාලන වලටයි බෙදා හැරීමේ වියදම් වලටයි දාන්න පුළුවන්. බෙදා හැරීමේ වියදම් කියලා දාලා ඒ දෙකට දාන්න පුළුවන්. දැන් මෙතන ශේෂ පිරික්සීමේ තියෙන අගයන්, ඒ කියන්නේ යාවත් කාලීන කරලෙන අගයන් නව අලුත් අගයන් ටික තමයි දාන්න ඕනේ මේ ආදායම් ප්‍රකාශය. එතකොට ප්‍රචාරණයේ වියදම විදිහට අපි අඳුරගන්නේ අර 20000 නෙවෙයි 20000න් 5000ක් අඩු කරලා එන 15000. ප්‍රචාරණය සම්බන්ධ වෙන්නේ ළමයි විකිණීම හා බෙදා හැරීමේ වියදම් වලට. ඉතින් මෙතන ප්‍රචාරණය කියලා අපි දාන්නේ අර අඩු කරලා එන වටිනාකම රුපියල් 15000. ඒ වගේම රක්ෂණයත් අර යාවත් කාලීන අප්ඩේට් කරලා එන අගේ තමයි දාන්න ඕනේ. රක්ෂණය නම් ආයතන හා පරිපාලන වියදම. එතකොට 41000න් 6000ක් අඩු කරලා එන වටිනාකම 35000 තමයි පරිපාලන වියදම් යටතේ රක්ෂණයට එන්නේ 35000. මම හිතන්නේ ඔයාලට පැහැදිලි මේකේ අර process එක කොහොමද කරන්න කියලා. ඒ කියන්නේ මේ ආකාරයට කරාට පස්සේ මුලින්ම ජංගම කියන්නේ මේ මූලික තත්ත්ව ප්‍රකාශනයේ අයිතමේ මොකද දැම්ම හැකි අපිට. ඒ වගේම ශේෂ පිරික්සීමේ අගයන් යාවත් කාලීන කරලා අවසානයේදී ආදායම් ප්‍රකාශයට දාන අයිතම අලුත් අගයන් තමයි දාන්නේ. අර ශේෂ පිරික්සීමේ මුදලින් ගෙවුව අගයන් නෙවෙයි කාලච්ඡේදය දාල ප්‍රමාණය ගලපලා එන අගයන් තමයි මේකේ දාන්නේ. ඉතින් ඕක තමයි ඔයාලා දැනගන්න ඕනේ මේ සම්බන්ධයෙන්. ඉදිරියට ගෙවූ වියදම් සම්බන්ධයෙන්. ප්‍රශ්නයක් තියෙනවා නම් උතන මැසේජ් එකක් දාන්න. ඉතින් ශේෂපත්‍ර උද්දෘත මේ මූල්‍ය ප්‍රකාශ උද්දෘත මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ අයිතම කොහෙද තියෙන්නේ කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඒ අයිතම යටතේ පෙන්වන්න කිරීමක් කරාම ඇති මේකේ ගාන සම්පූර්ණයෙන්ම රූල් කරලා උද්දෘත පෙන්වන්නේ නැහැ. පොඩි මේ කොටසක් තමයි එන්නේ අදාළ ප්‍රමාණය විතරක් සම්බන්ධ වෙන තැන විතරයි. හරි. ඒ ආකාරයට අපිට ඒක කරන්න පුළුවන්. ඉතින් මේවා සම්බන්ධ වෙන ගිණුම් කරන සංකල්පය තමයි උපජිත සංකල්පය. දැන් උපජිත සංකල්පයට අදාළ අපි දෙකක් කරා. උපජිත වියදම් සහ ඉදිරියට ගෙවූ වියදම්. උපජිත වියදම් සහ ඉදිරියට ගෙවූ වියදම් කතා කරා. දැන් ඊළඟට කතා කරන් තියෙන්නේ ලැබිය යුතු ආදායම් සහ කලින් ලද ආදායම්. ලැබිය යුතු ආදායම් සහ කලින් ලද ආදායම්. ඒකත් දැන් අපි කරමු. මේක හරි නේද? කට්ටියම ලියාගත්තනේ. ලියාගත්ත නැත්නම් මැසේජ් එකක් දාන්න. මම අකනවා දැන් ලෝඩ් එක. හරි. ඉතින් මේක දැන් අදමනේ දැන් සමහරට අදම ඉගෙන ගන්න කට්ටියත් ඇති. ඉතින් ඔයාලා කියන්නේ දැන් මේක කල්ලි වෙලා ආය ලබන සතියේ උට්ට උස්සන් ඉන්න එපා. මේ මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම මේක වැඩිපුර ගණන් හදන්න ප්‍රැක්ටිස් කරලා මේ ගැළපිලි හොඳට පුරු වෙන්න. එතකොට මේක ගේමක් නෑ. එතකොට ටක් ගාලා වාට ඉදිරියට ගෙවු වියදම් කියන්නේ උපජිත වියදම් තිබුණොත් කොහොමද ගලපන්නේ? එකක් යනවා කොහොමද? දැන් ඊළඟට අපි කලින් කතා කරේ මොකද්ද? ඉදිරියට ගෙවු වියදම්. ඉදිරියට ගෙවු වියදම් කොහොමද ගලපන්නේ කොහොම? ඉදිරියට ගෙවු වියදම් කියනම හර ආදාළ වියදම් කියනම බැර. ඉදිරියට ගෙවු වියදම් කියන එක ශේෂ පත්‍රය නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම් වලට යනවා. අදාළ වියදම් බැර කියන එක ශේෂ පිරික්සුමේ ඒ වියදම් වල අඩුවීමක් විදිහට පෙන්වන්න කළ එක අප්ඩේට් කළ එනගේ තමයි ආදායම් ප්‍රකාශයේ වියදමක් විදිහට දාන්න ඕන කියලා ඔයාලා දන්නවද? දන්නවා. හරි. ඊළඟට ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම් මේකත් අපි ගමු. මේකත් සම්බන්ධන සංකල්පය තමයි උපජිත සංකල්පේ ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම් ඉස්සරට අන තමයි ලැබිය යුතු ආදායම් කිරීම හර ලැබිය යුතු ආදායම් හර අදාළ ආදායම් කිරීම බැර. අදාළ ආදායම් කිරීම බැර. අදාළ ආදායම් කිරීම බැර. අදාළ ආදායම් කිරීම බැර. ඒ කියන්නේ තමයි අපිට ශේෂ පිරික්සමක් දෙනවා සම. ගාන හතර පිළිවෙල ඔයාලා දන්නවද? හරි. දැන් ගානක් දෙද්දි මුලින්ම ශේෂ පිරික්සමක් දෙනවා අපිට. ශේෂ පිරික්සමක් දෙනවා. ඒකේ තියෙනවා ඔය අයිටම ටික ඔක්කොම. ඊට පස්සේ අපෙන් අතිරේක තොරතුරු වල දෙනවා මෙන්න මේ ලැබිය යුතු ආදායම් කියලා එකක්. දැන් එකිනෙකේ වගේ 10ක් 15ක් වගේ සෙට් වෙනවා වාට අතිරේක තොරතුරු. මම දැන් එකිනෙක තමයි වාට පැහැදිලි කරගෙන යන්නේ. දැන් අපි හතරක් ඉවර කරා. සෝරි. තුනක් ඉවර කළා සම්පූර්ණයෙන්ම. මේ කරන්නේ හතරවෙනි එක ලැබිය යුතු ආදායම්. මේක තමයි 28 ආම ලැබිය යුතු ආදායම් අර අදාළ ආදායම් කිව්ව බැල. ඉතින් මේක අපි උදාහරණයක් ගමු. ආදායමක් විදිහට පොලි ආදායම් කියලා. පොලි ආදායම්.
පොලී ආදායම කරන ශේෂ පිරික්සීමේ තියෙන ශේෂ බැර ශේෂ වල දාන්නවා. ආදායම නම් වැඩිවීම බැර කියලා. ඉතින් බැර ශේෂයක් එක තියෙනවා. ඉතින් මේ ගාණ දෙන විදිය මෙතන තියෙනවා කියමුකෝ අපි හිතමු රුපියල් 50000 තියෙනවා පොලී ආදායම කියලා ශේෂ පිරික්සීමට බැර වෙලා. මේ තියෙන ශේෂ පිරික්සීම. ඊට පස්සේ අතිරේක තොරතුරු වල දෙනවා කාලච්ඡේදය සඳහා පොලී ආදායම කාලච්ඡේදය සඳහා පොලී ආදායම රුපියල් 80000කි. කාලච්ඡේදය සඳහා පොලී ආදායම රුපියල් 80000ක් කියලා දෙනවා අතිරේක තොරතුරු වල. දැන් මේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව ඔය ගාන ඔතන හිර වෙනවා. ඒ නිසා මේවා හරියට ඉගෙන ගන්න. ඉතින් මේක හරියට දැනගත්තා කියන්නේ ඔයාලට මේ ගානේ වැඳිලා ඉන්න අවශ්‍ය නැහැ. ටක් ගාලා කරලා දැන් මේක. මේකයි 38 ටක් ගාලා දැම්ම තැන් දෙකට එක මූල්‍ය தত্ত্ব ප්‍රකාශය අනික ශේෂ පිරික්සුමේ අගය මේ ආවත්කාලින කරන්න දානවා. අවසාන ඔය හැමදේම දැනගෙන ඉන්න ඕනේ. හරි මේක අපි ඉගෙන ගමු. කාලච්ඡේදය සඳහා පොලී ආදායම 80000යි. ළමයි ඔයාලා දන්නා උපජි සංකල්පයෙන් කියන්නේ කාලච්ඡේදයට අදාළ සියලු ආදායමම වියදමම අඳුර ගන්න ඕන කියලා. ඉතින් ළමයි අපි මුදලින් දරපු ආදායම නෙවෙයි මුදලින් ලැබපු ආදායම නෙවෙයි කාලච්ඡේදයේ ආදායම කියලා හඳුරගන්නේ කාලච්ඡේදයට අදාළ. ඒක කියන්නේ ලැබුණා හෝ නොලැබුණා හෝ කාලච්ඡේදයට අදාළ සියලු ආදායමම සැලකිලිට ගන්න ඕනි. ඉතින් ඒ අනුව ගත්තොත් මේ 80000 තමයි අපි අඳුර ගන්න ඕනි කාලච්ඡේදයේ ආදායම විදියට. මේ ශේෂ පිරික්සීමේ තියෙන 50000 ඇවිල්ලා මුදලින් හම්බුනේ ආදායම. පොලී ආදායම කියලා අපිට සල්ලි හම්බුනේ. මුදලින් හම්බුනේ ආදායම තමයි රුපියල් 50000. මෙතන කියනවා කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය 80000යි කියන්නේ. එතකොට කීයක් ලැබිය යුතුයිද? ලැබිය යුතුයි ළමයි මේ දෙක අතර වෙනස 30000ක් ලැබිය යුතුයි. 30000ක් ලැබිය යුතුයි. ওই 30000 28න් තමයි ලැබිය යුතු පොලී ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර. ලැබිය යුතු පොලී ආදායම් ගිණුම හර 30000යි මේ දෙක අතර වෙනස 30000යි අදාළ ආදායම් ගිණුම බැර 30000යි. ලැබිය යුතු පොලී ආදායම් හර 30000යි අදාළ ආදායම් ගිණුම බැර 30000යි. ඉතින් මේ ලැබිය යුතු පොලී ආදායම් කියන්නේ පොලියක් ලැබෙන්න තියෙනවා. අපිට ලැබෙන්න ඕනේ කවදා හරි. අර නිකන් ණයගැතියෝ වගේනේ ණයට විකුණුනාට පස්සේ අපිට සල්ලි කවදා හරි හම්බෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි ලැබිය යුතු පොලී ආදායමක් කියන්නේ. අපිට ඒක වත්කමක්. වත්කමක් කියන්නේ ඒක ජංගම වත්කමක්. එතකොට මේ 30000 කියන එක කියන්නේ ලැබිය යුතු පොලී ආදායම් කියන එක ශේෂ මූල්‍ය தত্ত্ব ප්‍රකාශයේ ජංගම වත්කම ඇටදී පෙන්වන්න කරනවා. ජංගම වත්කම. මේ පොල් අදාළ ආදායම් ගිණුම බැර කියන එක මේ ශේෂ පිරික්සුමේ තියෙන පොලී ආදායමින් අඩු කිරීමක් විදිහට දාන්න ඕනේ. මොකද මෙතන තියෙන්නේ මොකද්ද? අඩු කිරීම නෙවෙයි එකතු කිරීම. අදාළ ආදායම් කොහොමද බැර ශේෂනේ තියෙන්නේ. එතකොට අදාළ ආදායම් බැර කියන එක බැර කියලානේ මෙතන තියෙන්නේ. එතකොට බැර වෙනවා කියන්නේ තවත් එකතු වෙනවා කියන එක. එතකොට මේ මෙතන තියෙන්නේ සත්‍ය වශයෙන්ම මුදලින් හම්බුනේ ආදායම. මුදල් පදන වලට නෙවෙයි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ. අපි ආදායම් ප්‍රකාශය පිළියෙල කරන්නේ උපචිත පදනමට. ඒ කියන්නේ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය සැලකිලිට ගන්නවා. එතකොට හරි විදිහට අපි 80000ක් තමයි පොලී ආදායම් විදිහට අර වෙනත් ආදායම් වල අඳුර ගන්න ඕනි. මේ 50000 නෙමෙයි මේ 50000 ඇවිල්ලා මුදලින් හම්බුනේ ගාන අපිට. ඉතින් මේ අදාළ ආදායම් ගිණුම බැර කියන එක ශේෂ පිරික්සීමේ තියෙන පොලී ආදායම් වලට එකතු කිරීමක් විදිහට දානවා මේ ආකාරයට. ඒක අපි අර ගැළපිලි ටික ඔක්කොම ගණන් ටික ඔක්කොම කළා ඉවරලා අතිරේක තොරතුරු ඔක්කොම කළා ඉවරලා අවසානයේදී ශේෂ පිරික්සීමට යන්නේ. ඔය ශේෂ පිරික්සුමේ අගයන් දාද්දී ඔය යාවත් කාලීන කරලන අගය තමයි කියන්නේ 50000 නෙමෙයි 80000 තමයි ආදායමක් විදිහට අඳුර ගන්න ඕනේ එතනදී. ඉතින් ඊළඟට මූල්‍ය தত্ত্ব ප්‍රකාශ උද්දෘත පෙන්වන්න පුළුවන්. ඒක මම ගාන ආශ්‍රයෙන්ම පැහැදිලි කරන්න. ලැබිය යුතු පොලී ආදායම් හර කියන එක ජංගමවත්කම අදාළ ආදායම් ගිණුම බැර කියන එක ශේෂ පිරික්සුමේ අදාළ ආදායම් වලට එකතු කරයි. ඒ කියන්නේ පොලී ආදායම් වලට එකතු කරනවා. පොලී ආදායම් වලට එකතු කරනවා. ඒක තමයි අදාළ ආදායම් වලට එකතු කරනවා. ශේෂ පිරික්සීමේ තියෙන අදාළ ආදායම් වලට එකතු කරනවා. මොකද ආදායම් වල කොහොමත් ශේෂ බැර ශේෂනේ ළමයි. මේ ආදායම බැර තව වැඩිපුර බැර වෙනවා කියන්නේ තව වැඩි වෙනවා කියන එක. හරි. මේක එකතු කරනවා. හරි. ඕක තමයි ලැබිය යුතු ආදායම් සම්බන්ධයෙන් දැනගන්න ඕනේ ඔයාලා. ඉතින් මේ ආකාරයෙන් දැන් ගාණක් આવොත් මේ ගැළපිලි 4 සම්බන්ධයෙන් දාලා ගාණක් આવොත් ඔයාලට දැන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. හරියට මේක ඔළුවට ගියාම. හරි. අපි නෝට් එක බලමු. ලැබිය යුතු ආදායම් ගැළපීම. මේකේ තියෙනවා ගිණුම් කාලච්ඡේදයට අදාළ නමුත් තවමත් මුදලින් ලැබී නොමැති ආදායම් ලැබිය යුතු ආදායම් ලෙස හැඳින්වේ.
ගිණුම් කාලච්ඡේදයට අදාළ නමුත් කියන්නේ කාලච්ඡේදයට අදාළ නමුත් තාම මුදලින් හම්බෙලා නැහැ. කියන්නේ මේ 50000ක් තමයි මුදලින් හම්බෙලා තියෙන්නේ. 30000ක් අපිට ලැබිය යුතුයි. ලැබිය යුතු කොටිය. ඒ වගේම තමයි ලැබිය යුතු කියන්නේ. ඒකට වචන දිච්ච සරණ උපචිත ආදායම් කියන්නේ ලැබිය යුතු ආදායම් කියන එකම තමයි. උපචිත ආදායම් නැත්තම් සාමාන්‍යයෙන් උපචිත කියන එක වචනේ පාවිච්චි කරන්නේ ඔය වියදම් වලටනේ උපචිත වියදම්. මේ වීති වියදම් වලට උපචිත කියන එක පාවිච්චි කරන්නේ. ඉතින් මේකට වැඩි පාවිච්චි යන්නේ අපි ඒක දැම්මත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ලැබිය යුතු ආදායම් කියලා ඉගෙන ගන්නකොට ලැබිය යුතු ආදායම් දික්සටහන කියන්නේ එතන දිනවා. ලැබිය යුතු ආදායම් ගිණුම හර අදාළ ආදායම් ගිණුම බැර. අනිවාර්යයෙන් මෙතන ඊතලයක් ගහලා ලියා ගන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කමක් යටතේ පෙන්වුම් කරන්නේ මෙන්න මේ කියන ලැබිය යුතු ආදායම් ගිණුම හර කියන එක. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම වලට එන්න ඕක අදාළ ආදායම් බැර කියන එක ශේෂ පිරික්සුමේ අදාළ ආදායම් වලට එකතු කරන්නේ මේක ආදායම කොහොමද බැරනේ ළමයි දෙන්නේ. ඉතින් බැර එක තව බැර වෙනවා කියන්නේ කොහොමද එකතු වෙනවා කියන්නේ. ශේෂ පිරික්සුමේ අදාළ ආදායම් එකට වලට එකතු කරනවා. ඒක අනිවාර්යෙන් ඊතල දෙයක් ගහලා ලියා ගන්න නැත්. එතකොට ඔයාලට හොඳට තේරෙයි යන තැන් දෙක දැනගත්තා නම් මේ ගණන් ලේසියෙන්ම කොට දා ගන්න පුළුවන්. ගණන් බැලන්ස් කරගන්න එක ගේමක් නැති වෙනවා. තැන් දෙක හරියට දාගන්න පුළුවන්. හරි. මේකේ දීලා තියෙනවා නුවන් ව්‍යාපාරයේ ගාණක්. ඉන්නේ ගාණට යමු අපි. ගාණට යමු. පොඩක් try කරන්න විනාඩි 2ක් කරගෙන විනාඩි 5ක් කරගෙන try කරන්න ඒ ගාණ. ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න ඔතන. විනාඩි 5ක් අරගෙන 5ක් ඕනේ නැහැ විනාඩි 3ක් අරගෙන කරන්න ගන්න. විනාඩි 3ක් අරගෙන කරන්න ගන්න. මේක තියෙනවා ගාන නුවන් ව්‍යාපාරයේ 2020 3:30 විදිහට ශේෂ පිරික්සුම පාද දැක්වේ කියලා දීලා තියෙනවා කුලී ආදායම් සහ ලද කොමිස්. ඊට පස්සේ අතිරේක තොරතුරු දෙකක් දීලා තියෙනවා වර්ෂ සඳහා කුලී ආදායම් 28000යි ලැබිය යුතු කොමිස් 4000යි කියලා. ඕකෙන් ඉල්ලන්නේ ගැළපිලි සටහන් සහ මූල්‍ය ප්‍රකාශන උද්ෘත. ගැළපිලි සටහනුයි මූල්‍ය ප්‍රකාශන උද්ෘතයි. ඉතින් ඔයාලා දැන් මෙතන ගොඩක් කට්ටිය සමහර කට්ටිය කියන්නේ මෙහෙමයි. දැන් මේකේ ගැළපිලි සටහන විතරක් දැනගත්තට වැඩක් නැහැ නේ ඔයාලා. මේක දැනගන්න ඕනේ කොහෙටද යන්නේ කියලා. කියන්නේ මූල්‍ය ප්‍රකාශන වල කොහෙටද යන්නේ? නැත්නම් කිව්ව මූල්‍ය தත්ත්ව ප්‍රකාශයට යන එකක්ද? ආදායම් ප්‍රකාශයට යන එකක්ද? කොහොමද ගලපන්නේ? ඕවා ගැන දැනගන්න නැතුව මේක දිත් සටහන විතරක් මතක තිබ්බට වැඩක් නැහැ. කොහෙටද යන්නේ කියලා දැනගන්නත් ඕනේ. එතකොට තමයි මේක ටක් ගාලා කරගන්න පුළුවන් ඔයාලට. හරි. මේක ඉල්ලනවා පළවෙනි එක ගැළපිලි සටහන. අපි ප්‍රශ්න අංක 5 කරන්නේ ප්‍රශ්න අංක 5 ගැළපිලි සටහන. පොදු ජර්නලයක් රූල් කරලා මේක අපි දාමු ගැළපිලි සටහන් දෙක. මේක අතිරේක තොරතුරු එකේ කියනවා වාර්ෂික සඳහා ගෙවල් කුලිය ආදායම 28000. කාලච්ඡේදයට අදාළ ගෙවල් කුලිය ආදායම 28000 කියලා කියනවා ළමයි. මේ ශේෂ පිරික්සීමේ තියෙන්නේ සත්‍ය වශයෙන්ම මුදලින් ලැබුණ ප්‍රමාණය. තමයි ශේෂ පිරික්සීමේ තියෙන්නේ. ඒතකොට ශේෂ පිරික්සීමේ කුලිය ආදායම් කියලා තියෙන 23000 අපිට සත්‍ය වශයෙන්ම ලැබුණ ගාන අතිරේක තොරතුරු වල තියෙන්නේ කාලච්ඡේද වාර්ෂික සඳහා ගෙවල් කුලිය ආදායම 28000. උපජිත සංකල්පය අනුව ගිණුම් කාලච්ඡේදයට අදාළ සියලු ආදායම්ම වියදම අඳුර ගන්න ඕනි. ලැබුණා හෝ නොලැබුණා හෝ. හරි. එතකොට මේ කුලිය ආදායම් 28000ක් අපි අඳුර ගන්න ඕනි. එතකොට කීයක් අපිට ලැබිය යුතුයිද? සල්ලි හම්බෙලා තියෙන 23000යි කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය 28000යි. එතකොට 5000ක් ලැබිය යුතුයි. වෙනස තියෙනවා 5000ක් ලැබිය යුතුයි. ওই ලැබිය යුතු කුලිය 28000 තමයි ලැබිය යුතු කුලිය ආදායම් හර කුලිය ආදායම් හර 5000යි ලැබිය යුතු කුලිය ආදායම් හර 5000යි කුලිය ආදායම් ගිණුම බැර 5000යි ලැබිය යුතු කුලිය ආදායම් සටහන් කිරීම හරි.
ලැබිය යුතු කුලිය ආදායම්. ඊට පස්සේ තියෙනවා ලැබිය යුතු කොමිස් 4000යි. ළමයි ඒකේ අර වෙනසක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම අපිට දීලා තියෙනවා ලැබිය යුතු කොමිස් 4000යි කියලා. ඒ කියන්නේ ඔයාලට ගානේ දෙන්න පුළුවන් ආකාර දෙකටම ඔය දීලා තියෙන්නේ. කටල ගන්න ඕනේ නැහැ නේ. ඔයා දන්නවනේ දැන් වාර්ෂික සඳහා ගෙවල් කුලිය ආදායම් කියලා දුන්නොත් එහෙම ඔයා බලන්න ඕනේ ශේෂ පිරික්සුනේ ඇත්තම කීයක් ලැබිලාද කියලා. ඒ දෙක අතර වෙනස බලලා ඒ වෙනස ලැබිය යුතුද කියලා බලන්න ඕනේ. එතකොට ලැබිය යුතු නම් ඒක මේ ආකාර 28ක් එනවා. ඊළඟ එකක් බලමු. ලැබිය යුතු කොමිස් 4000යි. ලැබිය යුතු කොමිස් 4000යි කියන්නේ ලැබිය යුතු කොමිස් කිනුමහර ලැබිය යුතු කොමිස්සර 4000යි. කොමිස් ආදායම් බැර 4000යි. ලැබිය යුතු කොමිස් සටහන් කිරීම. ලැබිය යුතු කොමිස් සටහන් කිරීම. ඒ ආකාරයට අපිට ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන උද්දෘත ඉල්ලන්නේ. අපි මුලින්ම මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්දෘත වෙන්නු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්දෘතේ ඒ කියන්නේ ලැබිය යුතු කුලිය ආදායම් හර කියන එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වලට යනවා. ජංගම වත්කම්. මේක පොඩ්ඩක් ඉඳ තියන්න උඩින් හිස්තන්නක්. ඒ කියන්නේ ජංගම නොවනවත්කම් වලට ඉඳ තිබ්බා කියලා වලට ඒතකොට ආකෘතිය හොඳට අවබෝධයක් තියෙනවා කියලා අර පේපරේ බලන එක්කනට ඔළුව යනවනේ. ඔළුවට යනවනේ. ජංගම වත්කමට දාන්න පුළුවන් ලැබිය යුතු කුලිය කියලා. ලැබිය යුතු කුලිය කියලා 5000ක්. කුලිය ආදායම් බැර කියන එක ළමයි ශේෂ පිරික්සමේ දෙන 23000ට එකතු කිරීමක් විදිහට දාන්න. එතන ඉස්සරහින් දාන්න ධන 5000යි. ධන 5000යි. කුලිය ආදායම් බැර කියන එක. ඊළඟට ලැබිය යුතු කොමිස් හර 4000යි. ලැබිය යුතු කොමිස් හර කියන එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම. ලැබිය යුතු කොමිස් හර කියන එක ජංගම වත්කම. කොමිස් ආදායම් බැර කියන එක ශේෂ පිරික්සුමේ තියෙන ලද කොමිස් වලට එකතු කරන්න ඕනේ 4000. මොකද 16000 කියන්නේ මුදලින් ලැබිච්ච ගාන. ගාන තමයි 16000 කියන්නේ. අපි මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරද්දී ගිණුම් කාලච්ඡේදයට දාලා සියලු ආදායමක් වියදමක් මඟුර ගන්න ඕනේ. උපචිත සංකල්ප යනවා. ඒ නිසා අපි ඒක කාලච්ඡේදයට දාලා ප්‍රමාණය ගන්න කරන්න ලැබිය යුතු ප්‍රමාණය අපි එකතු කිරීමක් විදිහට දැම්මා. ඊට පස්සේ අපිට ආදායම් ප්‍රකාශන උද්දෘතයක් පෙන්වන්න පුළුවන්. ආදායම් ප්‍රකාශය මේ දෙකම සම්බන්ධ වෙන්නේ වෙනත් ආදායම් වලට. ඉතින් පොඩක් උඩින් ඉඳ තියලා වෙනත් ආදායම් කියලා යටින් ඉරක් ඇදලා ආදායම් දෙක ලියන්න කුලිය ආදායම් කියලා අපි දාන්නේ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය. අර 23000 කියන්නේ මුදලින් ලැබෙන ප්‍රමාණය. කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය කියන්නේ 23000ට 5000 එකතු කරගෙන 28000ක ප්‍රමාණය. 28000ක ප්‍රමාණය. ඊට පස්සේ කොමිස් ආදායම් විදිහට අපි දාමු කොමිස් ආදායම් විදිහට අපි දාන්නේ 16000 නෙමෙයි 16000 ඇවිල්ලා මුදලින් ලැබෙන ප්‍රමාණය නෙමෙයි අපි ගන්න කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය කියන්නේ 16000ට 4000ක එකතු කරලා එන 20000 තමයි වෙනත් ආදායම් වල කොමිස් ආදායම් කියලා අපි දාන්න ඕනි. ඉතින් මෙහෙම කරොත් ගාන නිවැරදි. ඉතින් මේ ආකාරයට තමයි ඒක පිළියෙල කරන්නේ ලැබිය යුතු ආදායම් ගැලපීම. ඉතින් මේ අතිරේක තොරතුරු වල ගැළපිලි සටහන් වල ඔය එන්න පුළුවන් එක ගානක් තමයි ඔය ලැබිය යුතු ආදායම් කියන්නේ. ඉතින් මේ වගේ ගණන් එන්න පුළුවන් ආකාර දෙකටම දාලා දිනවා. ඉතින් මේ ගානක් ආවේ ගමන් ඔයාලට ලේසියෙම කරගන්න පුළුවන් වෙන්න ඕනි. මොකද ඔයා දන්නවා විස්තරාණ දන්නවා. කොහෙටද හර වෙන්නේ කොහෙටද බැර වෙන්නේ කියලා. ඒ වගේම ඒවා යන තැන් කොහෙද කියලාත් දන්නවා. මොකද ඔයා මූල්‍ය තත්ත්ව ප්‍රකාශ උද්දෘත ප්‍රැක්ටිස් වෙනවා මේ ගණන් හදද්දී. නැත්නම් මේ ජර්නල් සටහන් විතරක් පුරුදුලා වැඩක් නැහැ. මූල්‍ය ප්‍රකාශන උද්දෘතක් පුරුදු වුණාට පස්සේ ඔයාලට දන්නවා යන තැන් මොනවද කියලා. ඒක ගාන ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. ඉතින් මේවා මුලින්ම ඉගෙන ගන්න නිසා පොඩ්ඩක් ඒ කියන්නේ මේ ආධුනික මේ බවක් ඇති. නමුත් මේ ගණන් නිතර කරද්දී ඉදිරියේදී හොඳට ඕක සෙට් වෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේක අතාරින්න එපා. දිගටම කරන්න. දැන් ගණන් හදන්න ගෙදර ගිහිල්ලා ගෙදර ඉද්දි මේ ගණන් ටික ආයෙත් කරන්න. එතකොට ඔයාලට හොඳට තේරෙයි. හරි. ඊළඟ ගාන නෙවෙයි ඊළඟ ගැළපිල්ල. කලින් ලද ආදායම්. අපි කරන්නේ දැන් කලින් ලද ආදායම් තමයි කරන්නේ. මම හිතනවා මේක තේරෙන්නේ නැති ප්‍රශ්නයක් නැතුව ඇති. මම බෝඩ් එක මකනවා දැන්. කලින් ලද ආදායම්.
ඒවට කියන්නේ දැන් මේ ගැළපිලි සටහන් ටික හරියට ගොඩ දාගත්ත කියන්නේ ඇත්තටම accounting ගාණක් හදා ගන්න පුළුවන්. ඉතින් ගාණක් ඔය ගොඩක් අය කියන්නේ සමාගම් ගණන් බැලන්ස් වෙන්නේ නැහැ. කේවල ස්වාමි ව්‍යාපාර ගණන් හැදුවට බැලන්ස් වෙන්නේ නැහැ. ගැළපිලි පිළිබඳ අවබෝධයක් නැහැ. එහෙම වෙන්න හේතුව තමයි මේ පාඩමේ තියෙන ගැළපිලි සටහන් ගැන අවබෝධයක් නැතිකම. ඉතින් මේ ටික හරියට 100%ක් අවබෝධ කරගත්තා කියන්නේ ගාණන් හදන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ටක් ගාලා කරගෙන යන්න පුළුවන්. හරියට මේක සෙට් වෙන්න ඕනි. ඉතින් ඔයාලා කැපවීම අත්‍යවශ්‍යයි මේක කරන්න. හරි. කලින් ලද ආදායම්. කලින් ලද ආදායම්. කලින් ලද ආදායම් දිස්සටහන් තමයි අදාළ ආදායම් ගිණුම හර. අදාළ ආදායම් ගිණුම හර. අදාළ ආදායම් හර. ආදායම් හර. කලින් ලද ආදායම් බැර. කලින් ලද ආදායම් බැර. ආදායම් බැර. ආදායම් බැර. ඒකත් මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් හිතන්නකෝ අපිට ගණන් දෙන්නේ කොහමද? ගණන් දෙන්නේ කොහමද? ශේෂ පරීක්ෂණයක් දීලා ඊට පස්සේ අතිරේක තොරතුරු දෙන්නේ. ඔය අතිරේක තොරතුරු තියෙන දත්ත එකිනෙක තමයි අපි දැන් මේ ගැළපිල්ල තමයි දැන් කරගෙන යන්නේ. ඒකෙත් දැන් කරන්නේ මේ කලින් ලද ආදායම් ගැළපිල්ල. මම මේකේ ආශ්‍රම පැහැදිලි කරන්න. ඒ කියනවා ශේෂ පරීක්ෂණ දෙනවා මේ ආකාරයට. ශේෂ පරීක්ෂණ දෙනවා. ශේෂ පරීක්ෂණයේ දෙනවා ආදායමක්. ආදායමක් අපි ගමු කුලී ආදායම ගමුකෝ. කුලී ආදායම. කුලී ආදායම් කියලා මේකේ බැරට තියෙනවා ලක්ෂයක්. බැරට තියෙනවා ලක්ෂයක්. බැරට තියෙනවා ලක්ෂයක්. ඊට පස්සේ අපේ අතිරේක තොරතුරු වල දෙනවා කාලච්ඡේදයට අදාළ කුලී ආදායම. කාලච්ඡේදයට අදාළ කුලී ආදායම. කාලච්ඡේදයට අදාළ කුලී ආදායම 80000කි. 80000කි. කුලී ආදායම් කියලා ශේෂ පරීක්ෂණ මේ ඇවිල්ලා ශේෂ පරීක්ෂණ. අතිරේක තොරතුරු වල දෙනවා කලින් කාලච්ඡේදයට අදාළ කුලී ආදායම 80000ක් කියලා. මෙහෙම තමයි ගාණ දෙන්නේ. ඊට පස්සේ අපෙන් ගාණේ අවසානයේ දිනනවා මේ ගැළපිලි ගොඩාක් තියෙනවා. ඊට පස්සේ අපෙන් ගාණ ඉල්ලනවා ආදායම් ප්‍රකාශයයි මූල්‍ය தත්ත්ව ප්‍රකාශයයි. එහෙම දුන්නේ කම ඔයාලා මුලින්ම කරන්න ඕනි. ආදායම් ප්‍රකාශය රූල් කරනවා, මූල්‍ය தත්ත්ව ප්‍රකාශය රූල් කරනවා. ඔයාට ආකෘතිය හොඳටම පුළුවන් දැන්. ඒ ආකාරයට රූල් කරලා ඉවරලා ඊට පස්සේ ගාණේ ගැළපිලි වලින් තමයි පටන් ගන්නෙ. ගාණේ ගැළපිලි වල මේ වගේ ගැළපිල්ලක් තිබුණොත් හදන හැටි තමයි දැන් මම කියන්න හදන්නේ. හරි. කාලච්ඡේදයට අදාළ කුලී ආදායම 80000යි. ළමයි උපජිත සංකල්පයට අනුව කාලච්ඡේදයට අදාළ සියලු ආදායම සහ වියදම මම අඳුර ගන්න ඕනි. ආදායමක් නම් ලැබුණා හෝ නොලැබුණා හෝ කාලච්ඡේදයට අදාළ සියලු ආදායම සැලකිල්ලට ගන්න ඕනේ. වියදම් නම් ගෙවුවා හරි නොගෙවුවා හරි කාලච්ඡේදයට අදාළ සියලු වියදම්ම සැලකිල්ලට ගන්න ඕනේ. හරි. ඒ අනුව ගත්තොත් තමයි මේ කාලච්ඡේදයට අදාළ කුලී ආදායම් කියලා 80000ක් තියෙනවා. ওই 80000 අපේ ආදායම් විදිහට අඳුර ගන්න ඕනේ. නමුත් මේ ශේෂ පරීක්ෂණය අපිට කුලී ආදායම් කියලා දිනවා ලක්ෂයක්. මේ ඇවිල්ලා සත්‍ය වශයෙන්ම අපිට ලැබුණ ගාණ. සත්‍ය වශයෙන්ම අපේ ලාජ්ජුවට සල්ලි ආපු ගාණ තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ලක්ෂයක් කුලී ආදායම් හම්බුණා. නමුත් කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය 80000යි. ඉතින් අපි ගිනුම් කාලච්ඡේදය වැඩිපුර එක හදලා ඉදිරියට එක හම්බෙලා සල්ලි. කීයක් හම්බෙලාද වැඩිපුර? රුපියල් 20000ක් හම්බෙලා. 20000ක වෙනසක් තියෙනවා. ලක්ෂයේ 80000 අතර වෙනස 20000ක් තියෙනවා. ඔක වැඩිපුර හම්බෙච්ච එක. ළමයි වැඩිපුර හම්බෙනවා කියන්නේ අපිට වැඩිපුර සල්ලි මොනවා හරි හම්බෙනවා කියන ඇත්ත මේක වගකීමක් නේ. වැඩිපුර සල්ලි හම්බෙනවා කියන්නේ ඒක වගකීම. ඉතින් ඒකේ දිට්ඨසටහන් තමයි අදාළ ආදායම් ගිණුම හර සහ අදාළ ආදායම් ගිණුම හර කලින් ලද ආදායම් ගිණුම බැර. ඒ කියන්නේ ළමයි මේ වැඩිපුර හම්බෙච්ච රුපියල් 20000 අපි ගලපන්න ඕනි. මේක ඇවිල්ලා කුලී ආදායම්නේ. කුලී ආදායම් ගිණුම හර 20000යි. කලින් ලද කුලී ආදායම් ගිණුම බැර 20000යි. මේ අදාළ ආදායම් ගිණුම හර කියන එක ශේෂ පරීක්ෂණයේ තියෙන කුලී ආදායම් වලින් අඩු කිරීමක් විදිහට දාන්න ඕනි. මොකද කාලච්ඡේදයට දාලා කුලී ආදායම් කියලා අපි මේ ලක්ෂයක ප්‍රමාණය දැම්මොත් මේක ඉදිරියට ලද ප්‍රමාණයකුත් මෙතන අන්තර්ගතයි. එතකොට අපි මේ ආදායම දාලා ඉවරලා ශුද්ධ ලාභය ගන්න කරොත් ශුද්ධ ලාභය වැඩි වෙනවා, අධිගණනය වෙනවා. එතකොට ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගනිද්දී එයාලට වැරදි තොරතුරු තමයි යන්නේ, වැරදි තීරණ තමයි ගන්න වෙන්නේ. ඉතින් අපි නිවැරදි තීරණ එයාලට නිවැරදි තීරණ ගන්න අතිරේක තොරතුරු නැත්තම් සටහන් වූ ගනුදෙනු සියල්ලක්ම ගලපලා ඉවරලා නිවැරදි தත්ත්වයන් නිවැරදි තොරතුරු අපි ලබා දෙන්න ඕනි. ඒක තමයි කරන්න හදන්නේ අපි. ඒක කරන්න නම් මේ කාලච්ඡේද தත්ත්වය කියන්නේ
වැඩිපුර ලද එක අදාළ ආදායම් ගිණුම හර වෙනවා. එතකොට ලක්ෂයෙන් 20000ක් අඩු කරලා එන 80000 තමයි ශේෂ මේ ආදායම් ප්‍රකාශයේ කුලී ආදායම් කියලා අඳුරගන්නේ. කලින් ලද ආදායම් බැර කියන එක අපේ වගකීමක්, ජංගම වගකීමක්. මේක ඇවිල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීමක්. ජංගම වගකීම. අදාළ ආදායම් හර කියන එක ශේෂ පිරික්සුමේ ආදායම් වලින් අඩු කරන්න ඕනි. කලින් ලද ආදායම් බැර කියන එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම. ඉතින් ඕක තමයි කලින් ලද කුලී ආදායම්, කලින් ලද ආදායම් සම්බන්ධයෙන් ඔයාලා දැනගන්න ඕනි. ඉතින් මේ සම්බන්ධ ගාණක් આવොත් ඔයාලා කරගන්න තේරෙන්න ඕනි. කියන්නේ ගැළපිල්ලක් આવොත් කරගන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් මම මේ සම්බන්ධ පොඩි ගාණක් දීලා තියෙනවා. ඒකත් අපි කළා මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගනිමු දැන්. කලින් ලද ආදායම්. මේක කියනවා දැනටමත් මුදලින් දරා ඇති ආදායම් වලින් යම් වටිනාකමක් මෙම කාලච්ඡේදයෙන් ඔබටද, කියන්නේ ඉදිරියටද අදාළ පරිදි ලැබී ඇතනම් මේවා මින් අදහස්සේ. හරිනේ. කියන්නේ කුලී ආදායම ලක්ෂ්‍ය 80000යි වැඩිපුරත් එක්ක හම්බෙලා. මේ ශේෂ පිරික්සමේ තියෙන සත්‍ය වශයෙන්ම හම්බෙච්ච ගාණනේ. හම්බෙච්චෝ ගෙව්ව ගාණනේ. ඊයදමක් නම් ගෙව්ව ගාණ, ආදායම නම් ලැබුණ ගාණ. හරි. වැඩිපුරත් එක්ක හම්බෙලා. අන්න ඒවා තමයි මේ කලින් ලද ආදායම් කියන්නේ. කලින් ලද ආදායම් 30ටානකේ වෙන්නේ අදාළ ආදායම් ගිණුම හර කලින් ලද ආදායම් ගිණුම බැර. ඒක අදාළ ආදායම් ගිණුම හර කියන එකට ඊතලයක් ගහලා ලියා ගන්න. ශේෂ පිරික්සුමේ අදාළ ආදායම් වලින් අඩු කිරීමක් විදිහට දාන්න ඕනේ. ශේෂ පිරික්සුමේ අදාළ ආදායම් වලින් අඩු කිරීමක් විදිහට දාන. ඒ අදාළ ආදායම් කියන්නේ කුලී ආදායමක් දුන්නොත් කුලී ආදායම. කලින් ලද කුලී ආදායමක් තිබුණොත් කුලී ආදායම් වලින් අඩු කරනවා. කලින් ලද පොලී ආදායමක් තිබුණොත් පොලී ආදායම් වලින් අඩු කරනවා. එතෙන් මෙතන ලියා ගන්න ඊතලයක් දාලා ශේෂ පිරික්සුමේ අදාළ ආදායම් වලින් අඩු කරයි. කියන්නේ මේ ශේෂ පිරික්සුමේ දත්ත තියෙන අගය යාවත් කාලින කරනවා. අප්ඩේට් කරන එක තමයි කරන්නේ කාලච්ඡේද අදාළ ප්‍රමාණය. කලින් ලද ආදායම් බැර කියන එක ළමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම. ජංගම වගකීමක් යටතේ පෙන්වුම් කරන්න ඕනි. ඉතින් ඕක තමයි ඔයාලා දැනගන්න ඕනේ මේ කලින් ලද ආදායම් සම්බන්ධයෙන්. ඉතින් අපි මලිත් ව්‍යාපාරය කියන ප්‍රශ්නාංක 6 දීලා තියෙනවා. මලිත් ව්‍යාපාරයට අදාළව කලින් ලද ආදායම් පිළිබඳ තොරතුරු ටිකක්. ඒ අතිරේක තොරතුරු සැලකිල්ලටගෙන අපේ ගැළපිලි සටහන් සහ මූල්‍ය ප්‍රකාශන උපුතිල්ලනවා. අන්නේ දෙක අපි දැන් කරමු. විනාඩි 5ක් අරගෙන කරන් try එකක් දාන්න. ගැළපිලි සටහන් සහ මූල්‍ය ප්‍රකාශන උපුත. විනාඩි 5ක් අරගෙන කරන්න. ප්‍රශ්න තියෙනවා මැසේජ් එකක් දාන්න උතම. ප්‍රශ්න තියෙනවා මැසේජ් එකක් දාන්න. හරිද කරාද? කලින් ලද ආදායම. එළිය දෙනවා මලිත් ව්‍යාපාරයේ 2019 3.31 තියෙන ශේෂ පිරික්සම දීලා තියෙනවා. කුලී ආදායම් සහ පොලී ආදායම් කොමිස් ආදායම් ගැන දීලා තියෙනවා. අතිරේක තොරතුරු දෙකක් දීලා තියෙනවා. අපෙන් ඉල්ලනවා ගැළපිලි සටහන් සහ මූල්‍ය ප්‍රකාශන උපුත. ගැළපිලි සටහන් සහ මූල්‍ය ප්‍රකාශන උපුත. මූල්‍ය ප්‍රකාශන උපුත. කරන්න. කාලයක් ගන්න අවශ්‍ය නැහැ. මේක තියෙන්නේ කලින් ලද ආදායම්. කලින් ලද ආදායම් අපේ ඉල්ලන්නේ ගැළපිලි සටහන් වලින් මූල්‍ය ප්‍රකාශන උපුතයි. මුලින්ම ගැළපිලි සටහන් කරන්න පොදු ජර්නලයක් ගන්න ටූල් කරන්න මේ ආකාරයට පොදු ජර්නලයක්. ඉතින් පොදු ජර්නලේ අපේ මේක දීලා තියෙන සටහන් දෙක අපි දාමු මුලින්ම. වාර්ෂික පළවෙනි එක තියෙනවා අතිරේක තොරතුරු. වාර්ෂික සඳහා ගෙවල් කුලී ආදායම 20000යි. වාර්ෂික සඳහා ගෙවල් කුලී ආදායම 20000යි. තමයි එතකොට වාර්ෂික සඳහා ගෙවල් කුලී ආදායම කියන්නේ කාලච්ඡේදයට අදාළ කුලී ආදායම. දැන් එතකොට මෙතන ශේෂ පිරික්සමේ කීයක් තියෙනවද කුලී ආදායම? 23000ක් තියෙනවා. ශේෂ පිරික්සමේ තියෙන්නේ මුදලින් ලැබිච්ච ගාණ. සත්‍ය වශයෙන්ම මුදලින් ලැබිච්ච ගාණ. ඒ කියන්නේ මුදලින් ලැබිලා තියෙනවා 23000. 23000ක් ලැබිලා තියෙනවා. අපේ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය 20000. ඒකට අපි සැලකිල්ලට ගන්න ඕනේ කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය. ඒතකොට වැඩිපුර කීයක් හම්බෙලාද? වැඩිපුර 3000ක් හම්බෙලා. 3000ක්. ඔන්න 3000 ගලපන්න 38 තමයි අපිට දාන්න පුළුවන්. අදාළ ආදායම් කියන්නේ මොනවද? ගෙවල් කුලී ආදායම් හර
ආදායම් හර ගෙවල් කුලිය ආදායම් හර 3000යි 3000යි කලින් ලද ගෙවල් කුලිය ආදායම් ගිණුම බැර 3000 අර වැඩිපුර හම්බෙච්ච ප්‍රමාණය තමයි ගලපන්නේ මේ ආකාර 38න් අපිට මෙතන ලියන්න පුළුවන් කලින් ලද කුලිය ආදායම් ගැලපෙන්නේ ඊළඟට කලින් ලද කොමිස් 6000යි කියලා දීලා තියෙනවා කලින් ලද ඒකේ ඒතකොට වෙනසක් බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ කෙලින්ම අපිට ඒක ගලපන්න පුළුවන් කලින් ලද කොමිස් නම් 38න් මොකද්ද අදාළ කොමිස් ආදායම් ගිණුම හර 6000යි කලින් ලද කොමිස් ගිණුම බැර කොමිස් ආදායම් ගිණුම බැර කලින් ලද කොමිස් ආදායම් ගිණුම බැර 6000 කලින් ලද කොමිස් ආදායම් සටහන් කිරීම සාලක්ෂ්‍ය හරි මේ ආකාරයට දිස් සටහන අපිට දාන්න පුළුවන් ඊළඟට අපි මූල්‍ය ප්‍රකාශන උද්දෘත ඉල්ලන්නේ මේ මුලින්ම අපි ශේෂ පත්‍ර උද්දෘත පෙන්වමු ශේෂ පත්‍ර උද්දෘත පළවෙනි එක ගෙවල් කුලිය ආදායම් ගිණුම හර 3000 ගෙවල් කුලිය ආදායම් ගිණුම හර කියන එක ශේෂ පරීක්ෂණයේ තියෙන ගෙවල් කුලිය ආදායම් වලින් අඩුවීමක් වෙනවා මේ ආදායමක් හර වෙනවා කියන්නේ අඩුවීමක් නෙවෙයි ආදායම් වල ශේෂ බැර ශේෂෙන් තියෙන්නේ හර වෙනවා කියන්නේ අඩු වෙනවා ඒතකොට ශේෂ පරීක්ෂණයේ තියෙන කුලිය ආදායම් 23000ක් තියෙනවා 23000න් 3000ක් අඩු කරන්න ඕනේ මොකද මේක හර වෙනවා ගෙවල් කුලිය ආදායම් හර වෙනවා කියන්නේ අඩු වෙනවා ශේෂ පරීක්ෂණයේ තියෙන කුලිය ආදායම් 3000ක් ඊළඟට කලින් ලද කුලිය ආදායම් කියන්නේ ඒක මොකද්ද කලින් ලද කුලිය ආදායමක් කලින් හම්බ වෙනවා කියන්නේ අපිට ඒක වගකීමක්. ඉතින් මෙතන පොඩි ඉඩක් තියලා උඩ ජංගම වගකීම් කියලා මෙතන ලියලා ජංගම වගකීම් ලියලා කලින් ලද කුලිය ආදායම් කියලා ඒ 3000 ජංගම වගකීම් යටතේ දාන්න පුළුවන්. කොමිස් ආදායම් හර 6000යි කොමිස් ආදායම් හර කියන එක ආදායමක් හර වෙනවා කියන ආදායම වල ශේෂ බැර ශේෂ තියෙන්නේ හර වෙනවා කියන්නේ ඒ ආදායම අඩුවීමක් වෙනකොට ශේෂ පරීක්ෂණයේ තියෙන කොමිස් ආදායම් වලින් 16000න් අඩු වෙන්න ඕනි 6000 කලින් එතකොට ලියන්න මෙතන මේ ශේෂ පරීක්ෂණයේ 16000 ඉස්සරහින් ඍණ 6000 කියලා ලියන්න හරි ඊට පස්සේ කලින් ලද කොමිස් ආදායම් බැර කියන එක ජංගම වගකීම් යනවා මූල්‍ය දත්ත ප්‍රකාශ උද්දෘත තමයි මේ පෙන්වන්නේ රුපියල් 1000 වලින් කලින් ලද මේක ඇවිල්ලා කොමිස් ආදායම් කලින් ලද කොමිස් ආදායම් හර කියලා ඒ ජංගම වගකීම් වලට මේ බැර වෙන එක තමයි එතනට යන්නේ හර වෙන එක තමයි ශේෂ පරීක්ෂණයේ ආදායම් වලින් අඩු කිරීමක් විදිහට දැන් මෙතකොට අපිට ආදායම් ප්‍රකාශයේ ඒ උද්දෘතේ පෙන්වන්න පුළුවන් ආදායම් ප්‍රකාශ උද්දෘතේ රුපියල් 1000 වලින් දැම්මොත් මේ ආදායම් සම්බන්ධ වෙන තැන තමයි දලලාභයට යටින් එන වෙනත් ආදායම් වල වෙනත් ආදායම් කියලා දාලා වෙනත් ආදායම් වල අපි එතකොට කුලී ආදායම් කියලා දාමු කුලී ආදායම් කියලා දාන්නේ අර 23000 නෙවෙයි 23000 දැම්මොත් වැරදි ඒක නෙවෙයි කාලචීදලා දාලා ප්‍රමාණය ඒ තියෙන්නේ මුදලින් ලැබිච්ච ප්‍රමාණය එතන වැඩිපුරලාද 3000ක් තියෙනවා ඉතින් මේ 3000 අඩු කරගෙන 20000 තමයි මෙතන කුලී ආදායම් කියලා දාන්නේ ඒ වගේම කොමිස් ආදායම් කියලා රුපියල් 16000 නෙවෙයි දාන්නේ 16000 කියන්නේ මුදලින් ලැබිච්ච ගාණ වේ දාන්නේ අපි කාලච්ඡේදලා දාලා ප්‍රමාණය. එතකොට අර 16000න් 6000 අඩු කරලා රුපියල් 10000 තමයි කොමිස් ආදායම් විදිහට දාන්නේ මෙතන. වෙනත් ආදායම් වලට. ඒ ආකාරයට අපි ඉල්ලා තියෙන ගැළපිලි සටහන් සහ මූල්‍ය ප්‍රකාශන උද්දෘත පෙන්වන්න පුළුවන්. හරි. ඊළඟට දිනවා දැන් මේ උපචිත සංකල්පය සම්බන්ධ සංකල්ප ටික ඉවරයි. උපචිත සංකල්පයට අදාළව අපි කරා ලැබී වියදම් සම්බන්ධයෙන් දෙයක් කරා. ඒ කියන්නේ උපචිත වියදම් කරා, ඉදිරියට ගෙවු වියදම් කරා, ලැබිය යුතු ආදායම් කරා, කලින් ලද ආදායම් කරා. ඔය හතර කරා. ඒ වගේම අවසන්තෝ ගැළපිල්ලක් කරා. එතකොට ගැළපිලි පහක් ගන්නවා දැන් ඔයාලා. ඒ කියන්නේ ගාණක් දීලා මේ ගැළපිලි පහ දුන්නොත් ඔයාලට සම්පූර්ණයෙන්ම මූල්‍ය දත්ත ප්‍රකාශයයි ආදාය ප්‍රකාශයයි ඔක්කොම ටික කරලා අර ආදාය ප්‍රකාශය බැලන්ස් මූල්‍ය දත්ත ප්‍රකාශය බැලන්ස් වෙන්න වැඩේ කරන්න පුළුවන්. මොකද අර පහ ගැන හොඳ අවබෝධයක් තියෙනවා දැන් පත්වන්න. අර තොගේ එහෙම හරියට බලා ගන්න තොගේ තියෙනවා පිරිවැය සුද්ධ පිරිවැයට දෙන්න පුළුවන් පිරිවැය සුද්ධ ප්ලද්‍යගේ දෙකම දෙන්න පුළුවන්. එතකොට කොහොමද ගලපන්නේ කියලා ඔයාලා දැනගන්න ඕනේ. ඒක මම පැහැදිලිව
පැහැදිලි කරලා තියෙනවා පැහැදිලි කිරීමක් කරලා තියෙනවා කලින් වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඒක බලලා නැත්තම් හරි ඊළඟට බෝල් ණය 6 වෙනි එක බෝල් ණය අපි ඒකට යමු බෝල් ණය ගැලපීම බෝල් ණය ගැලපීම කොහොමද මේ බෝල් ණය ගලපන්නේ බෝල් ණය ගත්තොත් ළමයි බෝල් ණය 38ට තමයි බෝල් ණය කියන්නේ ණයගැතියගෙන් අය කරගත නොහැකි ණය ඔය පොල්ල දිනවා කියන්නේ හම්බෙන්නේ නැති සල්ලි තමයි බෝල් ණය කියනවා. ඔයාලා පාරේ පාරමේදීත් ඉගෙන ගන්නවනේ මේක බෝල් ණය ගැන දන්න අවබෝධයක් තියෙනවා. බෝල් ණය 38ට තමයි බෝල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැර බෝල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැර මේක තමයි 38ට ඒ ඔයාලා දන්නවා මේ ගැන. ඉතින් අපි උදාහරණයක් විදිහට කිව්වොත් අපේ දෙනවා ශේෂ පිරික්සුමේ ණයගැතියෝ දෙනවා. ණයගැතියන් දෙනවා අපි හිතමු ණයගැතියන් කියන වත්කමක් නේ. එතකොට හර ශේෂයක් තියෙනවා. අපි හිතමු ලක්ෂයක් දෙනවා ණයගැතියෝ. රුපියල් 1000 වලින් කියලා දාමු. ණයගැති හර ශේෂයක් තියෙනවා ලක්ෂයක. ඒ වගේම බෝල් ණයක් දීලා තියෙනවා. බෝල් ණයක් දීලා තියෙනවා රුපියල් 20000ක්. බෝල් ණය 20000ක් දීලා තියෙනවා. 20000ක් කියමු ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන ශේෂ පිරික්සුම. ඊට පස්සේ අපේ ගානේ අතිරේක තොරතුරු විදිහට අපිට දෙනවා. අතිරේක තොරතුරු විදිහට දෙනවා එක තොරතුරක්. ණයගැතියන්ගෙන් තවත් රුපියල් 10000ක් බෝල් ණය කපා හැරිය යුතුයි. ඒ කියන්නේ දැනටමත් බෝල් ණය කපා හැරලා තියෙනවා. ඒ කියන්නේ තව දුරටත් බෝල් ණය කපා හරින්න ඕන රුපියල් 10000. දැන් අපෙන් අහනවා කොහොමද මේක ගලපන්නේ කියලා. මේ ගැළපිලි සටහන වල මෙහෙම ගැළපිල්ලක් තිබුණොත් කොහොමද ඔයා ගලපන්නේ කියලා දැනගන්න ඕනේ. මේකේ තියෙන්නේ ඔයාලට පැහැදිලි නැත්නම් එතන තියෙන්නේ ණයගැතියන්ගෙන් තවත් රුපියල් 10000ක් බෝල් ණය ලෙස කපා හරිය යුතුයි කියලා අතිරේක තොරතුරු වල දෙනවා. ඒක කොහොමද ගලපන්නේ කියලා මම දැන් කියන්න හදන්නේ. හරි. ශේෂ පිරික්සුමේ මේ වගේ දත්තයන් දෙකක් තියෙනවා. ණයගැතිනුත් හර ශේෂයන් තියෙන්නේ. ඒ වගේම බෝල් ණය කියන්නේ වියදමුත් හර. මේ ආකාරයට දත්ත දෙකකුත් දෙනවා. හරි. ඉතින් බෝල් ණය ළමයි මේකයි වෙන්නේ. බෝල් ණය 38ට තමයි බෝල් ණය ගිණුම හර ණයගැති ගිණුම බැල. එතකොට මේ කපා හරපු බෝල් ණය රුපියල් 10000යි 38ට තමයි බෝල් ණය ගිණුම හර රුපියල් 10000යි ණයගැති ගිණුම බැර රුපියල් 10000යි. තමයි ඔක කරන්නේ. මේ බෝල් ණය ගිණුම හර කියන එක රුපියල් 10000ක් හරවුන එක ශේෂ පිරික්සුමේ තියෙන බෝල් ණය වලට එකතු කරනවා. ශේෂ පිරික්සුමේ තියෙන බෝල් ණය නැත්තම් අපිට කෙලින්ම වියදමක් විදිහට දාන්න පුළුවන්. ශේෂ පිරික්සුමේ බෝල් ණය කියලා තිබුණොත් ශේෂ පිරික්සුමේ බෝල් ණය වලට එකතු කරන්න. ශේෂ පිරික්සුමේ බෝල් ණය කියලා තිබුණ නැතොත් අපිට කෙලින් මේක විකිණීමේ හා බෙදා හැරීමේ වියදමක් විදිහට දාන්න පුළුවන්. හරි. දැන් මේක ශේෂ පිරික්සුමේ බෝල් ණය කියලා තියෙනවානේ. ඒ නිසා අපි 10000 මේ බෝල් ණය වලට එකතු කරනවා 10000 ණයගැති ගිණුම බැර කියන එක 10000 කියන එක ශේෂ පිරික්සුමේ තියෙන ණයගැතියන්ගෙන් අඩු කරන්න ඕනි වටිනාකම 10000. මොකද ණයගැතිය කියන්නේ වත්කමක්නේ. වත්කම් බැර වෙලා තියෙනවා කියන්නේ ණයගැති වටිනාකම අඩු වෙන්න ඕනේ. මේ දෙකම ශේෂ පිරික්සුම තමයි ගලපන්නේ. එහෙම කියන්නේ බෝල් ණය කියලා තිබුණ නැතොත් ශේෂ පිරික්සුමේ සමහරවිට බෝල් ණය කියලා නැහැ. අතිරේක තොරතුරු වල තමයි බෝල් ණය අඳුරගන්නේ. ඉතින් මේ වුණොත් එහෙම කෙලින්ම ඔයාලට විකිණීමේ හැබැයි දැරීමේ වියදම් යටතේ බෝල් ණය කියලා ඒ 10000 දාන්න පුළුවන්. නමුත් අපි මේ ගානේ දීලා තිබුණානේ බෝල් ණය කියලා 20000. අපි ඒ නිසා තමයි මේකට 10000 එකතු කළේ. ඊට පස්සේ අපි මූල්‍ය ප්‍රකාශන හදද්දී ඒක අප්ඩේට් කරලා එකතු කරලා නැගේ සම්පූර්ණ එකතුව අපිට විකිණී හැබැයි දැරීමේ විකිණීමේ හැබැයි දැරීමේ වියදමක් විදිහට දාන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට තමයි මේකේ ගලපන්නේ. ඒ කියන්නේ මේ බෝල් ණය ගිණුම හර කියන එක විකිණීමේ හැබැයි දැරීමේ වියදමක් යටතේ යන්නේ. ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ තිබුණොත් මේ ශේෂ පිරික්සුමේ බෝල් ණයට එකතු කරන්න ඒක මත තියාගන්න. නැත්තම් කෙලින්ම මේක විකිණීමේ හැබැයි දැරීමේ වියදම ඉර දැම්මොත් ඔයාලට මේ 20000ත් ආය දාන්න එපා. ඒ විකිණීමේ හැබැයි දැරීමේ වියදම යටතේ බෝල් ණය කියලා. බෝල් ණය කියලා දෙකක් දාන්න බෑ. දෙකම එකට දාන්න ඕනේ. නැත්තම් ඒකේ තොරතර කපලා කොටලා හදන්න වෙනවා. ඒ නිසා ශේෂ පිරික්සුමේ අගයට එකතු කරාම ඒක ගැටලුවක් නැහැ.
ණයගැති ගිණුම් බැර කියන එක ණයගැතියන්ගෙන් අඩු කිරීමක් විදිහට දාන්න ඕනේ. ඉතින් බෝල් ණය සම්බන්ධයෙන් ඔයාලා මෙච්චරයි දැනගන්න ඕනේ. බෝල් ණය. බෝල් ණය. ඉතින් මේකේ තියෙනවා ණයගැතියන්ගෙන් ආපසු ලබාගත නොහැකියි විශ්වාස කරන අය බෝල් ණය ලෙස සලකයි. එවැනි වටිනාකම් කපා හැරීම මෙම ගැළපීම සිදු වේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ දැනටමත් හඳුනාගත්ත බෝල් ණය තියෙන්න පුළුවන්. ඒවා තමයි මේ ශේෂ පිරික්සුමේ තියෙන්නේ. ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදය තුළ ඒ කියන්නේ සෑම ගනුදෙනුවක්ම අඳුර ගන්න නෑනේ. කියන්නේ සිදුණු සෑම ගනුදෙනුවම ගලපන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ ගලපන්නේ නැති ගනුදෙනු තමයි මේ ගැළපිලි සටහන් වලදී ගලපන්නේ. ඉතින් සමහර අවස්ථාවල බෝල් ණය එහෙම ව්‍යාපාරයෙන් දැනටමත් අඳුරගෙන තියෙන්න පුළුවන්. ඒ අඳුරගත් වටිනාකම තමයි මේ ශේෂ පිරික්සුමේ තියෙන්නේ. අර අමතරව වටිනාකම දැන් අමතරව මෙතන තවදුරටත් බෝල් ණය කපාරුවම එන්නේ වැඩිපුර කියන්නේ ගලපලා නැති යගේ ගලපන්න ඕනේ. ඒක දිස්සටහන් තමයි මේ ආකාරයට එන්නේ. ඒක ගලපන්නේ මේ ශේෂ පිරික්සුමේ තියෙන මේ අගයන් වලට ගලපලා නිවැරදි අගයන් දාන්න ඕනේ මූල ප්‍රකාශන උද්ෘත වල. මූල ප්‍රකාශන වල. හරි. ඒ කියන බෝල් ණය දිස්සටහන දීලා තියෙනවා. බෝල් ණය ගිණුම හර ණයගැති පාලන බැල. බෝල් ණය ගිණුම හර කියන ගීතලයක් දාලා ලියා ගන්න විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් වලට යනවා කියලා. ඊට තවත් ඔයන ලියා ගන්න ශේෂ පිරික්සුමේ බෝල් ණය තියෙනවා නම් බෝල් ණය වලට එකතු කරයි කියලා දාන්න. එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැනේ. ශේෂ පිරික්සුමේ බෝල් ණය කියලා තියෙනවා නම් ශේෂ පිරික්සුමේ තියෙන බෝල් ණය වලට එකතු කරනවා. ශේෂ පිරික්සුමේ බෝල් ණය කියලා නැත්නම් කෙලින්ම විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් වලට දාන්න. ණයගැති බැර කියන එක ශේෂ පිරික්සුමේ ණයගැතියන්ගෙන් අඩු වෙන්න ඕනේ. 7 වෙනි ගාන සරල ගානක් දීලා තියෙනවා. මේක ඉක්මනට හදන්න. 7 වෙනි ගාන හසුන් ව්‍යාපාරේ හරි 7 වෙනි ගාන තමයි බැලුවේ 7 වෙනි ගාන හසුන් ව්‍යාපාරේ 2020 3:31 දිනට ශේෂ පිරික්සුම දීලා තියෙනවා ණයගැතියන් දීලා තියෙනවා බෝල් ණය දීලා තියෙනවා ණයගැතියනුයි බෝල් ණය දීලා තියෙනවා ශේෂ පිරික්සුමේ අතිරේක තොරතුරු දෙනවා ණයගැතියන්ගෙන් තවත් 7000 බෝල් ණය ලෙස කපා හරිලාදී මේ ජර්නල් සටහන ඉල්ලන පළවෙනි එක ඉතින් අපි ඒක පොත් ජර්නල් එක ගෙවුවොත් මේ ආකාරයට රූල් කරොත් අපිට දාන්න පුළුවන් බෝල් ණය නම් වලට ගොඩක් පුරුදුයි පාලන ගිණුම් පාඩමේදී ඉගෙන ගත්ත නිසා බෝල් ණය 30 සටහන් තමයි බෝල් ණය ගිණුම හර 7000යි මෙතන 7000යි රුපියල් 1000 වලින් ගාන හදනවා නම් 8යි කියලා දාන්න පුළුවන් ණයගැති ගිණුම් බැර 7000යි බෝල් ණය සටහන් කිරීම කියලා අපිට ලියන්න පුළුවන් සංලක්ෂය ඉතින් ඔය ආකාරයට එක් කරන්න පුළුවන් එච්චරයි කරන්න දෙන්නේ ඊට පස්සේ මේකේ මූල්‍ය ප්‍රකාශ උද්දෘත ඉල්ලනවා මූල්‍ය ප්‍රකාශ උද්දෘත පෙන්නද්දී මෙන්න මේ බෝල් ණය හර කියන එක ශේෂ පිරික්සුමේ බෝල් ණය කියලා තියෙනවා නම් ඒකට එකතු කරන්න ශේෂ පිරික්සුමේ බෝල් ණය කියලා නැත්නම් කෙලින්ම විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් විදිහට දාන්න පුළුවන්. දැන් මූල්‍ය ප්‍රකාශ උද්දෘත ගැවුවොත් මුලින්ම මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ගමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට සම්බන්ධ වෙන්නේ මෙතන ණයගැතියන්නේ රුපියල් 1000. ඉතින් ණයගැතියෝ ඉන්නේ ජංගම වත්කම් වල. ජංගම වත්කම් වල තමයි ණයගැතියෝ ඉන්නේ මෙතන. ඊළඟට ආදායම් ප්‍රකාශ උද්දෘතයක් ගාම ආදායම් ප්‍රකාශයත් රුපියල් 1000 ආදායම් ප්‍රකාශ සම්බන්ධයෙන් විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් වලට තමයි සම්බන්ධ වෙන්නේ. හරි. දැන් මේක බෝල් ණය ගිණුම හර කියන එක හර 7000 කියන එක ශේෂ පිරික්සුමේ තියෙන බෝල් ණය වලට එකතු කරනවා බෝල් ණය නැත්තම් කෙලින්ම විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් වලට දැම්ම හැකි. ඉතින් මෙතන බෝල් ණය කියලා 18000ක් තියෙනවා. ඒ 18000ට 7000 එකතු කරන්න ඕනේ. එතකොට 25000 7000ක් එකතු කරාට පස්සේ 25000 තමයි විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් වල බෝල් ණය කියලා දාන්නේ 25000. අර 7000 එකතු කරලා එන අගේ. ඊට පස්සේ ණයගැති ගිණුම බැර කියන එක ශේෂ පිරික්සුමේ ඉන්න ණයගැතියන්ගෙන් අඩු කරන්න ඕනේ 145000ක් තියෙනවා 145000න් 7000ක් ගියාට පස්සේ 138000යි ණයගැති 138138ක් කියලා මම දැම්ම මෙතන රුපියල් 1000 වලින් ගාන හදන නිසා ඒ ආකාරයට තමයි කරන්නේ ඉතින් දැන් ඔයා මේක පටල ගන්න එපා ළමයි දැන් මේකේ තියෙනවානේ ශේෂ පිරික්සුමේ බෝල් ණය කියලා තියෙනවානේ 18000 ඔයා මේ ශේෂ පිරික්සුමේ තියෙන 18000 ආයෙ පාරක් ණයගැතියන්ගෙන් අඩු කරන්න හදන්න එපා හරිද ඒ ශේෂ පිරික්සුමේ තියෙන 18000 ඇවිල්ලා දැනටම ණයගැතියන්ට ඒ ගැළපිලා අඩු වෙලා ඒවා ගානට වෙනත්
වෙලා එනේම තමයි ඔය ශේෂ පරීක්ෂමේ තියෙන්නේ. ඒක තවදුරටත් ආයෙත් ගලපන්න යන්න එපා. අතිරේක තොරතුරු වල දීලා තියෙන තොරතුරු විතරක් ශේෂ පරීක්ෂමේ තියෙන දත්තයන් වලට ගලපන්න. දැන් මෙතන බෝල් ණය 7000ක් තමයි ශේෂ පරීක්ෂමේ තියෙන ණයගැතියන්ට ගලපන්නේ. ඒ වගේම බෝල් ණය වලට එකතු වීමක් කරන්නේ. අර බෝල් ණය 18000 ආයෙත් ණයගැතියෙන් අඩු කරන්න හදන්න එපා. ඒක අඩු වෙලා තියෙන්නේ. ඔයාලා තේරුම් ගන්න එතන ඒ විෂය කරුණ. හරි. හරි. ඊළඟට කපාහල බෝල් ණය නැවත මුදලින් ලැබීම. මුදලින් ලැබීම. එකත් හදමු අපි. එකත් හදමු. ඒකයි අඩමාන ණය වෙන් කිරීම තියෙනවා. අඩමාන ණය වෙන් කිරීම කතා වුණාද? තොරණ ණයගැතිය සම්බන්ධ වියදම් ටිකත් ඔක්කොම හරි. හරි. බෝල් ණය. බෝල් ණය කපාහල බෝල් ණය අපසු ලැබීම. ආපසු ලැබීම. කපාහල බෝල් ණය ආපසු ලැබීම. ආපසු ලැබීම. කපාහල බෝල් ණය ආපසු ලැබීම. මේක කොහොමද සටහන් කරන්නේ? හරි. මේක ළමයි මෙහෙමයි වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් බෝල් ණයක් විදිහට ණයගැතියගෙන් සල්ලි ගන්නම බෑ කියලා හිතන ඒවා තමයි ඔය බෝල් ණය විදිහට කපා හරින්නේ. හරි. ඉතින් සමහර අවස්ථාවල කපා හරපු සල්ලි හම්බෙන්නේ නැහැ කියලා කපා හරපු බෝල් ණය ආපසු ලැබෙන්න පුළුවන් මුදලින්. ඒවා තමයි මේ සටහන් කරන්න හදන්නේ. ඉතින් බෝල් ණය කපා හැරීම නම් ඔයාලා දන්නවනේ දිස් සටහන මොකක්ද කියලා. මොකද්ද? බෝල් ණය කපා හැරීම දිස් සටහන කිව්වොත් බෝල් ණය ගිණුම හර බෝල් ණය හර ණයගැති බැර. ණයගැති පාලන බැර. ණයගැති පාලන කිව්වොත් බැර. හරි. බෝල් ණය හර ණයගැති බැර. ඔක තමයි බෝල් ණය කපා හර බෝල් ණය. මේ බෝල් ණය දිස් සටහන. බෝල් ණය දිස් සටහන. හරි. මේක කපා හැරපු බෝල් ණය අපි හිතමු රුපියල් 10000යි කියලා. 10000ක කපාහල බෝල් ණයක් නැවත ව්‍යාපාරයට ලැබෙනවා. 10000ක කපාහල බෝල් ණයක් නැවත ලැබෙනවා. ඕක දිස් සටහන කොහොමද කියලා දැන් මම කියන්න හදන්නේ. මේ 10000 ආපසු ලැබෙද්දි කොහොමද දිස් සටහන කියන්නේ? ළමයි ඕක සටහන් කරන්න දිස් සටහන් දෙකක් තියෙනවා සාමාන්‍යයෙන්. දෙකක් කරනවා. පියවර දෙකකින් කරන්නේ. පියවර දෙකක් තියෙනවා. පළවෙනි පියවර විදිහට කරන්නේ ණයගැතිය ඇති කරනවා මුලින්ම. ණයගැතිය ඒ කියන්නේ අපි දැන් බෝල් ණය විදිහට කපා හැරපු ණයගැතිය අඩු කරපු ණයගැතිය ආයෙත් ඇති කරනවා. ඒ කියන්නේ ණයගැතිය පිහිටුවීම. ණයගැතිය නැවත පිහිටුවීම. ඒක තමයි පළවෙනි පියවරේදී කරන්නේ. මේ පළවෙනි පියවර. දෙවෙනි පියවරේදී කරන්නේ මුදල් ලැබීම සටහන් කිරීම. ණයගැතිය නැවත පිහිටුවනවා කියන්නේ ළමයි මේ කියන බෝල් ණය විදිහට කපා හැරපු ප්‍රමාණය ආයෙත් අර ආපස්සට ගලපනවා. රිවර්ස් වෙන දැන් මේක ගත්තොත් ණයගැතිය ආයෙ ඇති කරනවා. ඒ කියන්නේ ණයගැති කිරුම හර කරනවා. ණයගැති කිරුම හර 10000යි. ණයගැති කිරුම හර 10000යි. බෝල් ණය ගිණුම බැර 10000යි. ණයගැතිය නැවත පිහිටුවීම. මේක තමයි මුලින්ම කරන්නේ. ඊට පස්සේ කරන්නේ ණයගැතියගෙන් මුදල් ලැබීම සටහන් කරනවා. ණයගැතියගෙන් මුදල් ලැබීම සටහන් කරන්නේ මුදල් හම්බෙද්දි ව්‍යාපාරයට මුදල් හම්බෙද්දි මුදල් වත්කම වැඩි වෙනවා. එතකොට මුදල් ගිණුම හර වෙනවා. මුදල් ගිණුම හර 10000යි. ණයගැතියගෙන් තමයි මුදල් හම්බෙන්නේ. එතකොට ණයගැති ගිණුම බැර වෙනවා 10000. ණයගැති ගිණුම බැර 10000යි. ඉතින් මේ ආකාරයට අපිට පියවර දෙකකින් කරන්න පුළුවන්. නමුත් ළමයි මේක එක පියවරකින් කරන්නත් පුළුවන්. ඔයාලා එක මේ පියවර දෙක දැනගන්න ඕනේ මුලින්ම. නැත්නම් ඔක එකපාරට අර එක පියවරකින් කරන්න ගියොත් ඔයා දන්නේ කොහොමද ආවේ කියලා. ඒකේ ආවේ මෙහෙමයි ළමයි. ඒ කියන්නේ දැන් මේ දෙකේම ණයගැති ගිණුම මෙතන හර වෙලා තියෙනවා. මේකේ ණයගැති ගිණුම බැර වෙලා තියෙනවා. මෙතන හර වෙලා තියෙනවා. මෙතන බැර වෙලා තියෙනවා. ඒතකොට ළමයි මේක එහෙම මයින් කරලා දැම්මයි කියන අපිට. මෙතන හර වෙලා තියෙනවා 10000ක්. මෙතන බැර වෙලා තියෙනවා 10000ක්. ඒක හර වෙලා තියෙන එකට බැර වෙලා තියෙන එක කපලා දැම්මේ. එතකොට ඉතුරු වෙන්නේ මුදල් ගිණුම හර බෝල් ණය ගිණුම බැර. මුදල් ගිණුම හර 10000යි. බෝල් ණය ගිණුම බැර. බෝල් ණය බැර 10000යි. මුදල් හර බෝල් ණය බැර. ඕක තමයි කපාහල බෝල් ණය ලැබීම නැවත ලැබීම දිස් සටහන. ඉතින් මේ සටහන් දෙකකින් කරන්නත් පුළුවන්. ඒ සටහන් දෙකෙන්ම වෙන එක සටහනින් කරන්නත් පුළුවන් මේ ආකාරයට මුදල් ගිණුම හර බෝල් ණය ගිණුම බැර කියලා. හරි. මේකේ තියෙනවා ගාන
සලකා බලන වාර්ෂයේ කපහල බෝල් ණය එම වාර්ෂයේම ආපසු ලැබීම පියවර දෙකකින් ගලපයි. අර පියවර දෙක තියෙන්නේ මෙන්න මේ පියවර දෙක. නාගැති වටිනාකම ආපසු ඇති කරනවා මුලින්ම. ඊට පස්සේ මුදල් ලැබීම සටහන් කරනවා. මුදල් ලැබීම සටහන් කරනවා. ඉතින් ඒකම එක සටහනකින් කරන්න පුළුවන්. අර යට කොටුවක් තියෙනවා. ඉන්නේ කොටුව ඇතුලේ ඒ තනි සටහන් ලියන්න. මොකද මේ නායකති හර සහ බැර වෙන එක කැපිලා යනවා. ඒ නිසා මෙන්න මේ දෙක විතරක් මේ දෙක කැපිලා ගියාට පස්සේ මෙන්න මේ දෙක විතරක් අපිට දාලා වෙලා දිත් සටහන දාන්න පුළුවන්. මුදල් ගිණුම හර බෝල් ණය ගිණුම බැර කියලා. බෝල් ණය ගිණුම බැර කියලා. දැන් ඔයාලට මේ සටහන මේක එකපාරට කිව්වොත් එimhe ඔයාලට නායකති කපාල බෝල් ණය නැවත ලැබීම දිත් සටහන මුදල් ගිණුම හර බෝල් ණය ගිණුම බැර කියලා කිව්වොත් එimhe ඔයාලට සමහරට තේරෙන්න ගන්න නැති. මොකද මෙතන නායකති සම්බන්ධ වීමක් නැහෙනි කියලා සමහරට හිතේ. ඉතින් මේක මේ දිත් සටහන හැදෙන්නේ මෙන්න මේ දෙකම ආශ්‍රයෙන්. මේ දෙකේම අර නායකති වයින් වෙලා එන ඉතිරි දෙක තමයි මේ සම්බන්ධ කරලා තමයි මේ ජර්නල් සටහන එන්නේ. මුදල් හර බෝල් ණය ගිණුම බැර. 8 වෙනි ගාන කරන්න. 8 වෙනි ගාන සරල ගානක් දීලා තිනවා. ඒ ගාන කරන්න. ටෙලිග්‍රෑම් මැසේජ් එකක් දාන්න. හරි. මේක ඉක්මනට බලමු. එතකොට අපිට අඩමාන ණය වෙන් කිරීම කරලා ඉවර කරන්න පුළුවන් ක්ලාස් එක. අඩමාන ණය වෙන් කිරීමුත් ඉවර කරලා බලමු. මේ කියනවා කපා හරින ලද බෝල් ණය රුපියල් 10000ක් මුදලින් ලැබුණි. අපෙන් ඉල්ලනවා ව්‍යාපාරයේ අවසන් වර්ෂ සඳහා ලාභ ගිණුමේ සහ 2000 මූල්‍ය දත්ත ප්‍රකාශයේ උද්ෘතය. කපාල බෝල් ණය විස්තරාණ මුලින්ම දාමු අපි. ජර්නල් සටහන් දාලිමුකෝ. කලින් කරපු විදිහටම. මොකද්ද? දිස් සටහන අර තනි සටහන දාන්නත් පුළුවන්. මුදල් ගිණුම හර බෝල් ණය ගිණුම බෑ. මුදල් ගිණුම හර රුපියල් 10000 බෝල් ණය බැර. බෝල් ණය බැර 10000. නැත්නම් සටහන් දෙක දාන්නත් පුළුවන්. ඉතින් මුදල් ගිණුම හර කියන එක මේක වරහන් සංලක්ෂයක් කියන්න පුළුවන්. කපාල බෝල් ණය නැවත ලැබීම කියලා. මුදල් ගිණුම හර කියන එක ශේෂ පරීක්ෂණයේ තියෙන මුදල් වලට එකතු කරන්න ඕනි. බෝල් ණය ගිණුම බැර කියන එක බෝල් ණය ගිණුම බැර කියන එක ශේෂ පරීක්ෂණයේ තියෙන බෝල් ණය වලට බෝල් ණය වලින් අඩු කරන්න ඕනේ. බෝල් ණය වලින් අඩු කරන්න ඕනේ. ශේෂ පරීක්ෂණයේ තියෙන බෝල් ණය වලින් අඩු කිරීමක් කරන්න ඕනේ. අඩු කිරීමක් කරන්න ඕනේ. හරි. ඉතින් මොක පෙන්눔 කරලා අපිට ලාභ ගිණුමයි මූල්‍ය දත්ත ප්‍රකාශ උද්ෘත ඉල්ලන්නේ. ඉතින් මෙතන අපි රූල් කරොත් ලාභ ගිණුමට සම්බන්ධ වෙනවා බෝල් ණය කියන ආදායම් ප්‍රකාශය ගව බෝල් ණය සම්බන්ධයෙන් විකිණීමේ හා බෙදා හැරීමේ වියදම්. එතකොට බෝල් ණය ගිණුම බැර වෙලා තිනවා 10000ක්. එතකොට ශේෂ පරීක්ෂණයේ තියෙන 30000න් ඒ 10000 අඩු කරගෙන 20000 තමයි මෙතන බෝල් ණය කියලා දාන්න ඕනි. 20000 බෝල් ණය විදිහට දාන්න ඕනි. මොකද අර 10000ක් මුදලින් හම්බෙලා තියෙනවා. ඒක එතකොට බෝල් ණය බැර කියන එක ශේෂ පරීක්ෂණයේ තියෙන බෝල් ණය වලින් අඩු වෙන්න ඕනි. මුදල් හර කියන එක ශේෂ පරීක්ෂණයේ තියෙන මුදල් වලට එකතු වෙන්න ඕනි. ඔය ආකාරයට අපි දාන්න පුළුවන් ආදායම් ප්‍රකාශයේ වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් දාන්න පුළුවන්. ජංගමවත්කම් යටතේ ණය ගැති වටිනාකම 50000යි රුපියල් 1000 කියලා දැම්මොත් ඒ වගේම මුදල් දාන්න පුළුවන් 1,60,000ක් විදියට. ඉතින් ඔය දත්තයන් ටික දැම්මම ප්‍රමාණවත් ඉච්චරයි අපිට දාන්න පුළුවන් ශේෂ පත්‍ර උද්ෘත විදියට. හරි. මූල්‍ය දත්ත ප්‍රකාශ උද්ෘත අපිට ඒ වගේ පෙන්වන්න පුළුවන්. අපි ඊට පස්සේ අපේ කතාරන් අත කතාන අවසාන විෂය කොටස අවසාන ගැළපිල්ල වන අඩමාන ණය වෙන් කිරීම කතා කරලාද ඉවර කරමු පන්ති. අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය වෙන් කිරීම කොහොමද ගලපන්නේ කියලා ඔයාලා දැන ගන්න ඕනේ. ඒ කියන්නේ ළමයි අඩමාන ගැළපිලි වල ශේෂ දැන් මේකේ 38න් තමයි සාමාන්‍යයෙන් ඉන්නේ අඩමාන ණය හර අඩමාන ණය වෙන් කිරීම බැර. නමුත් ඕකේ අදි වුණ කියලා දෙකක් තියෙනවා. එහෙම කියන්නේ මම මේක පැහැදිලි කරන්නම් මුලින්ම අඩමාන ණය කියන්නේ මෙහෙම දෙයක්. අඩමාන ණය කියන්නේ ණයගතියන්ගෙන් ලැබෙන්නේ නැහැ කියලා. නොලැබෙයි අපේක්ෂිත ණය වෙනුවෙන් වර්තමානයේදී කරන වෙන් කිරීම. ඔයාලා ඉගෙන ගන්නවානේ ඔය විචක්ෂණ සංකල්පය කියලා එකක්. ඔය විචක්ෂණ සංකල්පයෙන් කියන්නේ ලාභයේ අධිදක්ෂීරු වෙන්නේ නැතුව වග බලා ගන්න එක තමයි විචක්ෂණ සංකල්පයෙන් කියන්නේ. ඉතින් විචක්ෂණ සංකල්පයට අනුව
අනාගත අවදානම් තියෙනවා නම් ඒ අවදානම් වෙනුවෙන් වර්තමාන ලාභයෙන් වෙන් කිරීමක් කරනවා. ගයින් වෙන් කිරීමක් කරනවා. ඒ කියන්නේ ණයගැතියන්ගේ සල්ලි හම්බෙන්නේ නැහැ කියලා මේ උපකල්ප කියන්නේ මෙච්චරක් හම්බෙන්නේ නැහැ කියලා ඉතින් වර්තමාන ලාභයෙන් වෙන් කිරීමක් කරනවා කිසියම් ප්‍රතිශතයක්. ඒකට තමයි අඩමාන ණය වෙන් කිරීම කියන්නේ. ඒක විචක්ෂණ සංකල්පය අනුව කරන දෙයක්. ඉතින් අඩමාන ණය වෙන් කිරීම තිබුණොත් ළමයි ඔයාලා අනිවාර්යයෙන්ම ටී ගිණුමක් ගහන්න. ඒක ලේසි ඔයාලට. එන්නේ ආකාරයට ටී ගිණුමක් ගහන්න. ටී ගිණුමක් ගහන්න. ඒක ලියන්න අඩමාන ණය වෙන් කිරීම කියලා. අඩමාන ණය වෙන් කිරීම කියලා ලියන්න. අඩමාන ණය වෙන් කිරීම කියලා ලියන්න. අඩමාන ණය වෙන් කිරීම කියලා දෙන්න. දැන් අපි ගාණ කිව්වේ නෑනේ ගාණ දෙන්නේ මෙහෙමයි ළමයි. දැන් ශේෂ පිරික්සමක් දෙනවා. ශේෂ පිරික්සමේ තියෙනවා ණය ගැතිය. ඔයාලට පේනවනේ බෝඩ් එක. ණය ගැතිය වටිනාකම ශේෂ පිරික්සමේ තියෙනවා. ශේෂ පිරික්සම රුපියල් 1000. හරි. ඒක උඩින් කරන්නකෝ. අපිට ගාණ දෙනවා මේ ආකාරයට. ශේෂ පිරික්සම දෙනවා. ණය ගැති වටිනාකම දෙනවා ලක්ෂ 2ක් කියලා. ලක්ෂ 2ක් කියලා දෙනවා. ඊට පස්සේ දෙනවා අඩමාන ණය වෙන් කිරීම. තව දෙනවා අඩමාන ණය වෙන් කිරීම. අඩමාන ණය වෙන් කිරීම කියලා එකක් දෙනවා. ඒකේ ශේෂය සාමාන්‍ය බැර ශේෂයක් තියෙන ළමයි. ඒකේ ශේෂය තියෙනවා අඩමාන ණය වෙන් කිරීම රුපියල් 10000. ඔය ආකාරයට දෙනවා. ඊට පස්සේ අපි ගානේ අතිරේක තොරතුරු වල කියනවා. අතිරේක තොරතුරු වල දිනවා. මේ ඇවිල්ලා ළමයි ආරම්භක අඩමාන ණය වෙන් කිරීම ශේෂය. ශේෂ පිරික්සමේ දෙන්නේ ආරම්භක ශේෂය. ආරම්භක අඩමාන ණය වෙන් කිරීම කිනුවේ ශේෂය තමයි දෙන්නේ. අපිට අතිරේක තොරතුරු වල තියෙනවා ණයගැතියන්ගෙන් 10ක් අඩමාන ණය වෙන් කළ යුතුයි. අඩමාන ණය වෙන් කරයි. ණයගැතියන්ගෙන් අර ෂුවර් නැහැ කියලා හම්බෙන්නේ නැහැ කියලා අවදානමක් තියෙන සල්ලි වෙනුවෙන් වර්තමාන ලාභයෙන් වෙන් කිරීමක් කරනවා. ඒක තමයි අඩමාන ණය වෙන් කිරීම කියන්නේ. විචක්ෂණ සංකල්පයෙන් අනුව තමයි මේ දේ කරන්නේ. ඉතින් මේකේ අඩමාන ණය වෙන් කරනවා 10ක් ණයගැතියන්ගෙන්. ඉතින් අපෙන් අහනවා අපෙන් ඊට පස්සේ ඉල්ලනවා කොහොමද මේක ගලපන්නේ කියලා මූල ප්‍රකාශ වල. ඔයා මේක කරන්න ළමයි ටී ගිණුමක් ගහලා. මෙයාට ටී ගිණුමක් ගහන්න. ඒක උඩින් නම් කරන්න අඩමාන ණය වෙන් කිරීම කියලා. අඩමාන ණය වෙන් කිරීම කියලා දාන්න. අඩමාන ණය වෙන් කිරීම කියලා දාන්න. 10ක් නේ අඩමාන ණය වෙන් කරන්නේ. දැන් මුලින්ම අඩමාන ණය වෙන් කිරීම කිව්වේ ආරම්භක ශේෂය දාන්න. ආරම්භක ශේෂය තියෙනවා 10000ක බැර ශේෂය. එතකොට මෙතන ඊගේ ශේෂය කියලා 10ක් දාන්න. රුපියල් 10000ක් කියලා දාන්න. ඊට පස්සේ ළමයි අවසාන ශේෂය අපිට ගණනය කරන්න පුළුවන්. අවසාන ශේෂය තමයි මේ කියන්නේ ණයගැතියන්ගෙන් 10ක් අඩමාන ණය වෙන් කරනවා කියලා. ඒ කියන්නේ ණයගැතියෝ ඉන්න ලක්ෂ 2කට 10ක් වෙන් කරනවා. 10ක් වෙන් කරනවා කියන්නේ රුපියල් 20000ක් වෙන් කරනවා. 20000ක් වෙන් කරනවා අඩමාන ණය. අඩමාන ණය වෙන් කරනවා රුපියල් 20000ක් වාර්ෂිකයක. මේ වාර්ෂිකයක. ඕක ළමයි අවසාන ශේෂය විදිහට දාන්න. අඩමාන ණය වෙන් කිරීමේ අවසාන ශේෂය විදිහට දාන්න. අඩමාන ණය කියන්නේ අඩමාන ණය වෙන් කිරීම කියන්නේ බැර ශේෂයක්. එතකොට මේක හර පැත්තෙන් පල්ලෙහාට ගෙනියන්න ඕනි. ආගේ ශේෂය කියලා 20000යි. ඊගේ ශේෂය කියලා බැර පැත්තෙන් ගෙනියන්න ඕනි 20000යි. ඔය දේවල් ටික කරන්න පුළුවන්. ආරම්භක ශේෂය දැම්ම අර ප්‍රතිශතය ගන්න කළා ඒක බැර ශේෂයක් විදිහට ඉදිරියට ගෙනවා. ඔච්චරයි කරන්න ඕනි. ඊට පස්සේ ළමයි වසරේ අඩමාන ණය වියදම වලට ගණනය කරන්න පුළුවන්. තාම ලේසියෙන් මෙන්න මේ වැඩි පැත්ත එකතු කරන්න මුලින්ම. වැඩි පැත්ත මේ පැත්තනේ. මේ පැත්ත එකතු කරනවා 20000යි. ඒක බැර පැත්තට දානවා. මෙතන වෙනසක් වෙනවා 10000ක. ඔන්න ඕක තමයි ලාභ ගිණුමට යන අඩමාන ණය ප්‍රමාණය. අඩමාන ණය ප්‍රමාණය. ඒකේ රුපියල් 10000ක ලාභ ගිණුමට හර වෙනවා. ලාභ ගිණුමට හර වෙනවා කියන්නේ සාමාන්‍ය වියදමක් නෙමෙයි. අඩමාන ණය වියදම. අඩමාන ණය වියදම තමයි රුපියල් 10000. ලාභ ගිණුම හර 10000යි. අඩමාන ණය වෙන් කිරීම බැර රුපියල් 10000යි. මේක දිස්සටාන තමයි ලාභ ගිණුම හර 10000යි. අඩමාන ණය වෙන් කිරීම බැර 10000යි. ඉතින් මේක තමයි කාලච්ඡේදයේදී අඩමාන ණය වෙන් කිරීම. මේක දිස්සටාන තමයි අඩමාන ණය ලාභ ගිණුම හර තමයි මෙතන කියන්න ලාභ ගිණුම හර 10000යි. අඩමාන ණය වෙන් කිරීම බැර 10000යි.
මේ ලාභ ගිණුම හර කියන එක ළමයි ලාභ ගිණුම හර කියන එක ශේෂ අපේ ආදායම් ප්‍රකාශයේ විකිණීමේ හා බෙදාහැරීමේ වියදම. මේක ඇවිල්ලා විකිණීමේ හා බෙදාහැරීමේ වියදම. මොකද ණයගැතියන් සම්බන්ධ වෙන්නේ භාණ්ඩ ණයට විකිණීමේදී. මේ විකිණීම ණයගැතියන් සම්බන්ධ වියදම අදාළ වෙන්නේ විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් වලට. ඒතකොට මේක විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් වලට යනවා. වියදම් වලට යනවා. අඩමාන ණය වෙන් කිරීම බැර කියන එක ශේෂ පිරික්සීමේ තියෙන අඩමාන ණය වෙන් කිරීම වලට එකතු කරන්න ඕනේ. මෙතන ආරම්භක ශේෂයට එකතු කරන්න ඕනේ රුපියල් 10000. ඉතින් අඩමාන ණය වෙන් කිරීම සම්බන්ධයෙන් මේ දේ තමයි මූලික වශයෙන් දැනගන්න ඕනේ. ඉතින් ඕකේ තව දෙයක් තියන්න පුළුවන්. තව දෙයක් තියෙන්න පුළුවන්. මේක ඇවිල්ලා අඩමාන ණය ඌණ වෙන් කිරීම. ඒ කියන්නේ ළමයි අපි වාර්ෂයේ මුල වෙන් කරලා තියෙන රුපියල් 10000යි. 10000යි වෙන් කරලා තියෙන්නේ. අපේ වාර්ෂයේ අග වෙන් කරනවා රුපියල් 20000. ඒ කියන්නේ 10000ක් අඩු වෙන්න වෙන් කරලා තියෙන්නේ. වාර්ෂයේ මුල වෙන් කරපු ප්‍රමාණය රුපියල් 10000ක් අඩුයි. ඒකට කියනවා ඌණ වෙන් කිරීමක් කියලා. සාමාන්‍යයෙන් ඌණ වෙන් කිරීමක නම් ලාභ ගිණුමට තමයි හර වෙන්නේ. ලාභ ගිණුමට තමයි හර වෙන්නේ. ඒ කියන්නේ වියදම ඌණ වෙන් කිරීම කියන්නේ එකක් වියදමට යනවා අනිත් එක අඩමාන ණය වෙන් කිරීම බැර. ඒ කියන්නේ ශේෂ පිරික්සීමේ තියෙන අඩමාන ණය වලට වෙන් කිරීම වලට ආරම්භ ශේෂයට එකතු වෙනවා. ඕකේ තියෙන්න පුළුවන් අදි වෙන් කිරීමක් කියලා. ඒ කියන්නේ මම මෙතනම කරන්නම්කෝ ඔක. අදි වෙන් කිරීමක් කියන්නේ හිතන්නකො ළමයි මෙතන අඩමාන ණය වෙන් කිරීම ආරම්භක ශේෂය රුපියල් 20000යි. ආරම්භක ශේෂය රුපියල් 20000යි. ණයගැතියන්ගෙන් 100%ක් අඩමාන ණය වෙන් කරනවා. 100%ක් අඩමාන ණය වෙන් කරනවා කියන්නේ. හරි? 100%. එතකොට මොකද්ද කරන්න ඕනි? ඔයා මේ අඩමාන ණය වෙන් කිරීම ගිණුමක් ගන්න. දැන් මේකේ ලාභ ගිණුම හර අඩමාන ණය වෙන් කිරීම බැරනේ මේක 38 ආවේ. ඌණ වෙන් කිරීම 38 දැන් වට මතකයි මම ටියුට් එකේ දාලා දිනා මම ඒක ආයෙත් ලියන්න යන්නේ නැහැ. මේ දැන් කියන්න හදන්නේ අදි වෙන් කිරීමේ 38 අඩමාන ණය අදි වෙන් කිරීම. හරි. මුලින්ම කරන්න මේ ආකාරයට T ගිණුමක් ගන්න. T ගිණුමක් ගහලා ඒකේ ආරම්භක ශේෂය විදිහට මේක දාන්න. ඊගේ ශේෂය කියලා 20000ක් දාන්න. ඊට පස්සේ මේක අවසාන ශේෂය පුළුවන් වාට ගන්න 100%ක් අඩමාන ණය වෙන් කරනවලු ණයගැතියන්ගෙන්. ඒ කියන්නේ 200න් 100ට 5ක් කියන පස්වරක් දෙක 10ක් එනවා. ඒක තමයි අවසාන ශේෂය විදිහට. පාගේ ශේෂය කියලා 10000යි. ඊගේ ශේෂය කියලා 10000යි. 10000යි අවසාන ශේෂය. අවසාන ශේෂය මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ අඩමාන ණය වෙන් කිරීම තුලනය කරන්න වැඩි පැත්ත ඉස්සෙල්ලා එකතු කරන්න. බැර පැත්ත වැඩි ඒක එකතු කරලා හර පැත්තට දැම්මට පස්සේ මෙතන එනවා වෙනස ලාභ කියලා මේ ආකාරයට. මේ ඇවිල්ලා අඩමාන ණය අදි වෙන් කිරීම. මම ඌණ වෙන් කිරීම කලින් පැහැදිලි කළා. අදි වෙන් කිරීමකට නම් ඉස්සරහාන තමයි අඩමාන ණය. මේක අඩමාන ණය වෙන් කිරීම ගිණුම හර අඩමාන ණය වෙන් කිරීම ගිණුම හර මෙතන නම් රුපියල් 10000යි. ලාභ ගිණුම බැර. ලාභ ගිණුම බැර 10000. ඉතින් ළමයි මේ අඩමාන ණය වෙන් කිරීම හර කියන එක ශේෂ පිරික්සීමේ තියෙන ආරම්භක අඩමාන ණය වෙන් කිරීම වලින් අඩු කරන්න ඕනේ. මොකද අඩමාන ණය වෙන් කිරීම සාමාන්‍යයෙන් බැර ශේෂයක් තියෙන්නේ. ඕක හර වෙනවා කියන්නේ ඒකේ වටිනාකම අඩු වෙන්න ඕනේ. ඒතකොට රුපියල් 10000කින් මෙතන අඩමාන ණය අඩු වෙනවා. ලාභ ගිණුම බැර කියන එක වෙනත් ආදායම් වලට එන්න ඕනේ. දැන් අඩමාන ණය ඌණ එකක නම් එකක් ගියා විකිණීමේ හා බෙදාගේ ලාභ ගිණුම හර අඩමාන ණය වෙන් කිරීම බැරනේ ආවේ. ලාභ ගිණුම හර කියන එක විකිණීමේ හා බෙදාහැරීමේ වියදමක් විදිහට දැම්මා. අඩමාන ණය වෙන් කිරීම බැර කියන එක ශේෂ පිරික්සීමේ තියෙන ණය අඩමාන ණය වෙන් කිරීම වලට එකතු කළා. අඩමාන ණය අදි වෙන් කිරීමක් නම් අඩමාන ණය වෙන් කිරීම ගිණුම හර වෙනවා කියන්නේ මෙතන අඩුවීමක් වෙනවා ආරම්භක ශේෂය. ලාභ ගිණුම තමයි බැර වෙන්නේ. ලාභ ගිණුම තමයි බැරවීමක් වෙන්නේ. එතකොට ලාභ බැර කියන්නේ එක ආදායමක්. වෙනත් ආදායම් වල අපිට දාන්න පුළුවන් අඩමාන ණය අදි වෙන් කිරීම කියලා. අඩමාන ණය අදි වෙන් කිරීම කියලා දාන්න පුළුවන්. ඉතින් අඩමාන ණය සම්බන්ධව දෙකම එන්න පුළුවන් ඔයාලට අදි සහ ඌණ වෙන් කිරීම දෙකම. හරි. අපි නෝට් එක බලමු. ව්‍යාපාරයේ ණයගැතියන්ගෙන් අනාගතයේ නොලැබේ යයි අපේක්ෂිත ණය වෙනුවෙන් වර්තමාන ලාභයෙන් කරන වෙන් කිරීම අඩමාන ණය වෙන් කිරීම ලෙස හැඳින්වේ. මෙහිදී අඩමාන ණය වෙන් කිරීම ගිණුමක් පිළියෙල කෙරෙහි වෙනස ආදායම් ප්‍රකාශයට මාරු කරන්න ඕනේ. ඌණ වෙන් කිරීමක් නම් අඩමාන ණය හර
අඩමාන ණය වෙන් කිරීම බැර. අඩමාන ණය හර අඩමාන ණය වෙන් කිරීම බැර. අඩමාන ණය හර කියන එක කියන්නේ ලාභ ලාභ ගිණුම හර කියන එක. ලාභ ගිණුම හර කලක් කමන්නේ නැහැ කෙලින්ම. ලාභ ගිණුම හර එතන ලියන්නකො ළමයි. අඩමාන ණය කියන එකට එහා පැත්තෙන් මේ පැත්තෙන් කියන අඩමාන ණය හර කියලානේ තියෙන්නේ. මේ පැත්තේ අලිරක් ගහලා ලියන්න ලාභ කියලා. ලාභ ගිණුමට හර කරන්න පුළුවන්. කෙලින්ම. ලාභ ගිණුම හර අඩමාන ණය වෙන් කිරීම බැර. එතන අඩමාන ණය හර නැත්නම් ලාභ ගිණුම හර කියන එක විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් වලට යනවා. අඩමාන ණය වෙන් කිරීම බැර කියන එක ශේෂ පරීක්ෂණයේ තියෙන අඩමාන ණය වෙන් කිරීම වලට එකතු කිරීමක් විදිහට දාන්න ඕනි. එකතු කිරීමක් විදිහට දාන්න ඕනේ. ඒක කටුවට හරි ලියා ගන්න. තෝරාට පැටලෙන්නේ නැහැ. ඊළඟට අධි අඩමාන ණය වෙන් කිරීම දිස්සටාන් තියෙන්නේ. අඩමාන ණය වෙන් කිරීම හර අඩමාන ණය වෙන් කිරීම හර කියන එක ශේෂ පරීක්ෂණයේ තියෙන අඩමාන ණය වෙන් කිරීම වලින් අඩු වෙන්න ඕනි කියලා ලියා ගන්න. ඊළඟට ලාභ ගිණුම් බැර නැත්නම් අඩමාන ණය බැර කියන එක මොකද්ද ආදායම් ප්‍රකාශයේ වෙනත් ආදායම් වලට එන්න ඕනි අඩමාන ණය අධි වෙන් කිරීම කියලා. අඩමාන ණය අධි කියලා වෙනත් ආදායම් වලට එන්න ඕනි. ඉතින් මේක දීලා තියෙනවා ගණන් දෙකක් රාවණ ව්‍යාපාරේ සහ මදු ව්‍යාපාරේ. අපි මේ රාවණ ව්‍යාපාරේ ගාන කමු දැන් බලන්න. රාවණ ව්‍යාපාරේ ප්‍රශ්නාංක 9 මේකත් ඉක්මනට කරලා අපි ඉවර කරමු. මූල ප්‍රකාශ උද්දෘත තමයි අපෙන් ඉල්ලන්නේ. ඉතින් අපි මෙතන අඩමාන ණය වෙන් කිරීමක් නේ තියෙන්නේ. හරි. අඩමාන ණය වෙන් කිරීම. මේකේ තියෙනවා මුලින්ම 9 වෙනි එක. ණයගතියන්ගෙන් 5000ක් බොල් ණය ලෙස කපා හැරෙනවා. ණයගතියන්ගෙන් බොල් ණය කපා හැරියාම විස්තරන්න මොකද්ද? බොල් ණය ගිණුම හර ණයගති ගිණුම බැර. බොල් ණය ගිණුම හර ණයගති ගිණුම බැර. ඒක මුලින්ම අපි ගලපලිමු. ඒතකොට බොල් ණය හර කියන එක ශේෂ පරීක්ෂණයේ තියෙන බොල් ණය වලට එකතු වෙනවා. ඒතකොට 8000ට එකතු කරන්න 5000ක් තමයි. 8000 දාන 5000 ගෙන් ලියන්න. ණයගති බැර. ණයගති බැර කියන එක ණයගතියකින් අඩු කරන්න ඕනේ. ඒක 75000 රින 5000 කියලා ශේෂ පරීක්ෂණයේ ඉස්සරහින්ම ලියා ගන්න. ඒතකොට බොල් ණය කපා හැරීම අපි කළා. ඉතිරි ණයගතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කළ යුතුයි. ඉතිරි ණයගතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කළ යුතුයි. ළමයි ඉතිරි ණයගතියන් 75000යි බොල් ණය 5000ක් අඩු වුණාට පස්සේ ඉතිරි ණයගතිය ඉන්නවා 70000ක් ඉන්නවා. ඔය 70000ක් තමයි 70000ට 10%ක් අඩමාන ණය වෙන් කරන්න ඕනේ. අඩමාන ණය වෙන් කරන්න ඕනේ 70000ට 10%ක්. ඒ කියන්නේ 7000ක් අඩමාන ණය වෙන් කරන්න ඕනේ. මම කියවනේ අඩමාන ණය වෙන් කිරීම දුන්නොත් ඔකට ටී ගිණුමක් ගන්න ඔයාලා ලේසි කරගන්න. අඩමාන ණය වෙන් කිරීම කියලා ටී ගිණුමක් ගහලා මේකේ ආරම්භක ශේෂ දාන්න. ආරම්භක බැර ශේෂයත් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ ආරම්භක ශේෂ දීලා නැහැ ගානි. ආරම්භක ශේෂ දීලා නැහැ කියන එක මොකුත් දාන්න යන්න අවශ්‍ය නැහැ. අපිට මේ අවසාන ශේෂය 7000 මෙතන බැර පැත්තෙන් ඉදිරියට ගෙනියන්න පාන. හර පැත්තෙන් පල්ලෙහාට ගෙනියන්න 7000. මේ පැත්තෙන් ඉදිරියට ගෙනියන්න 7000. ඊට පස්සේ අපිට ලාභ ගිණුමට යන ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන් මේ 7000. මේ පැත්තට දාලා මෙතන වෙනස ගන්න පුළුවන්. ලාභ කියලා. එතකොට මේකේ දිස්සරාන තමයි ලාභ ගිණුම හර අඩමාන ණය වෙන් කිරීම බැර. ලාභ ගිණුම හර අඩමාන ණය වෙන් කිරීම බැර. 7000. අඩමාන ණය වෙන් කිරීමනේ බැර වෙලා තියෙන්නේ. ඒක හර වෙන්නේ ලාභ ගිණුමට. නැත්නම් කිව්වොත් අඩමාන ණය කියලා දෙනවා ප්‍රශ්නයක් නෑ. ලාභ කියලා දාන්නකො. ලාභ ගිණුම හර අඩමාන ණය වෙන් කිරීම බැර. ලා කියලා මම ඇති. හරි. ඊට පස්සේ ඔය ආකාරයට අපිට දාන්න පුළුවන් එක මේ ලාභ ගිණුම හර කියන එක මේ ඇවිල්ලා අඩමාන ණය ඌණ වෙන් කිරීම. මේක වියදමක් විදිහට යනවා. කොයිද විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් වලට යන මේ ලාභ ගිණුම හර කියන එක අඩමාන ණය වෙන් කිරීම බැර කියන එක ශේෂ පරීක්ෂණයේ තියෙන අඩමාන ණය වලට එකතු කරනවා. දැන් මෙතන අඩමාන ණය ශේෂ පරීක්ෂණයේ නැහැ. ඒකෝට අපිට මේ ශේෂයෙන් තමයි ගන්න වෙන්නේ අඩමාන ණය වෙන් කිරීම විදිහට. හරි. ඊට පස්සේ වෙන්නේ මූල්‍ය දත්ත ප්‍රකාශ උද්දෘත. හරි. මූල්‍ය දත්ත ප්‍රකාශ උද්දෘත කියවුවා. මේ හොඳට බලා ගන්න. මූල්‍ය දත්ත ප්‍රකාශ උද්දෘත අපිට දාන්න පුළුවන් මේ විකිණීම් ආදායම් ප්‍රකාශයේ විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් වල අඩමාන ණය වලට
මෙන්න මේ ලාභ ලාභ ගිණුමට වෙච්ච හර වෙච්ච 7000 ඒ වගේම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගමවත්කම් වල මේ මම අර ශේෂ පිරික්සීමේ දැන් අඩමාන නැහැ වෙන් කිරීම පැරකින 7000 ශේෂ පිරික්සීමේ තියෙන අඩමාන නැහැ වෙන් කිරීම වලට එකතු කරනවානේ. දැන් මෙතන අඩමාන නැහැ වෙන් කිරීම නැහැ නේ ශේෂ පිරික්සීමේ. එහෙම එකතු කරලි වෙලා අන්තිමට කරන්න ළමයි අපි කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශයේ ණයගැති වටිනාකම දාලා ඒකෙන් අඩමාන නැහැ වෙන් කිරීම අඩු කරන්න ඕනේ. ඒකෙන් අඩු කළා තමයි සුද්ධ වටිනාකම ණයගැතියෙන් පෙන්වන්න කරන්න ඕනේ. කියන්නේ මෙතන ණයගැති වටිනාකමක් මුලින්ම දානවා. ණයගැති වටිනාකම 75000න් අර 5000 අඩුනාම පස්සේ 70000 වටිනාකම 70000 ඒකෙන් අඩමාන ණය වෙන් කිරීම අඩු කරන්න ඕනි. ඒ කියන්නේ අර ශේෂ පිරික්සීමේ අපි ගලපලා එන අඩමාන ණය වෙන් කිරීම ප්‍රමාණය. ඒ කියන්නේ මේ අඩමාන ණය වෙන් කිරීම බැර කියන එක අපි ශේෂ පිරික්සීමේ තියෙන අඩමාන ණය වෙන් කිරීම වලට එකතු කරලා එන ටෝටල් එක මෙතන ණයගැතියන්ගෙන් අඩු කිරීමක් විදිහට දාන්න ඕනේ. දැන් මෙතන ශේෂ පිරික්සීමේ ආරම්භක ශේෂ නැති නිසා මේ 7000 විතරයි ඉන්නේ. 7000 අපිට ණයගැතියෙන් අඩු කරලා සුද්ධගේ දාන්න පුළුවන් 63000ක් විදිහට ණයගැතියන්. ඉතින් ඔයාලට දාන්න පුළුවන්. ඒ වගේම මෙතන විකිණීමේ බෙදාරීමේ වියදම් වලට අපි අඩමාන ණය විතරයි දැම්මේ. නම් බෝල් ණයක් තියෙනවනේ. බෝල් ණය දාන්න අමුතු කරනවා. බෝල් ණය තියෙනවා 8000යි 5000යි 13000ක් තියෙනවා. 13000ක් තියෙනවා. 8000යි 5000යි 13000ක් තියෙන එක විකිණීමේ බෙදාරීමේ වියදම් වලට එන්න ඕනේ මූල්‍ය ප්‍රකාශ උද්දෘත පෙන්නද්දි. හරි අවසාන ගාන ඉක්මනට ගමු මේකත් අවසාන ගාන මේකේ දෙනවා ණයගැතියන්ගෙන් රුපියල් අතිරේක තොරතුරු වල ණයගැතියන්ගෙන් රුපියල් 1000ක් බෝල් ණය ලෙස කපා හැර ඉතින් ණයගැතියන්ගෙන් 102ක් අඩමාන ණය වෙන් කරන්න ඕනේ. බෝල් ණය 1000ක් කපා හැරෙනවා. අපි ඉල්ලන්නේ මූල්‍ය ප්‍රකාශ උද්දෘත විතරයිනේ. එතකොට බෝල් ණය රුපියල් 1000ක් කපා හැරීමේ දිස්සටහන මොකද්ද? බෝල් ණය හර ණයගැති බැර. බෝල් ණය හර කියන එක ශේෂ පිරික්සීමේ තියෙන බෝල් ණය වලට එකතු කරන්න. බෝල් ණය තියෙනවා 2000ක්. ඒ 2000ට ඒ 1000 එකතු කරන්න. ධන 10 කියලා ඉස්සරහින් දාන්න. ණයගැති බැර කියන එක ණයගැති 75000ක් තියෙනවා. 75000න් අඩු කරන්න 1000. එතකොට බෝල් ණය හරි. ඊට පස්සේ ඉතිරි ණයගැතියන්ගෙන් 102ක් අඩමාන ණය වෙන් කරන්න ඕනලු. මම කිව්වා අඩමාන ණය දුන්නොත් එහෙම ඔයා ටී ගිණුමක් ගහලා එක් කරන්න එක ලේසි. ටී ගිණුමක් අඩමාන ණය වෙන් කිරීම කියලා. ඉතින් මේකේ ආරම්භක ශේෂය දීලා තියෙනවා ශේෂ පිරික්සීමේ 1400ක් විතර බැර ශේෂයක්. 1400ක් විතර බැර ශේෂයක්. අවසාන ශේෂය අපිට ගන්න පුළුවන් බෝල් ණය 1000ක් කපා හැරලා ඉතින් ණයගැතියන්ගෙන් 102ක් අඩමාන ණය වෙන් කරන්න ඕනේ. ඒක බෝල් ණය 1000ක් කපා හැරියාම අඩමාන ණය අපිට ගන්න පුළුවන් ණයගැතිය 74000ක් ඉන්නවා. 74000න් 102ක් අඩමාන ණය වෙන් කරන්නලු. 102ක් අඩමාන ණය වෙන් කරන්නලු. 102ක් වෙන් කරන්නලු. එතකොට මෙතන බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා ගියාට පස්සේ 742 වැඩි කරනවා. දෙවරක් බිංදුව 4 2 8යි. 7 2 14යි. 1480ක් වෙනවා අඩමාන ණය වෙන් කිරීම වල අවසාන ශේෂය. එතකොට ඒක දාන්න පුළුවන් මෙතන පාගේ ශේෂය කියලා 1480ක්. මෙතන ඊගේ ශේෂය කියලා 1480ක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපි වැඩි පැත්ත එකතු කරනවා. වැඩි පැත්ත බැර පැත්ත එක එකතු කරලා හර පැත්තට දාලා මෙතන වෙනස ගන්න පුළුවන් 80ක් විදිහට. ඒක ලාභ ගිණුමට තමයි හර වෙන්නේ. එතකොට මේක දිස්සරාම් තමයි ලාභ ගිණුම හර 80000යි ලාභ ගිණුම හර 80000යි අඩමාන ණය වෙන් කිරීම බැර 80000යි. ඔය ආකාරයට අපිට දිස්සරාම ඉගන්න පුළුවන්. මේක වෙලා අඩමාන ණය පූර්ණ වෙන් කිරීමක්. ලාභ ගිණුම හර කියන එක විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් වලට යනවා ආදායම් ප්‍රකාශයේ. අඩමාන ණය වෙන් කිරීම බැර කියන එක ශේෂ පිරික්සීමේ තියෙන අඩමාන ණය වෙන් කිරීම 1400ට එකතු කරන්න ඕනේ. එතකොට 1400 දාන 80 කියලා ඉස්සරහින් ලියාගන්න. අපි දැන් මූල්‍ය ප්‍රකාශ උද්දෘත පෙන්නමු. මූල්‍ය ප්‍රකාශ උද්දෘත මුලින්ම ආදායම් ප්‍රකාශය අපිට විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් වලට අදාළ වෙන අයිටම් තියෙන්නේ. විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් වලට රුපියල් 1000 කියලා ලියන්න. ආදායම් ප්‍රකාශය විකිණීමේ හා බෙදාහැරීමේ වියදම් වලට
දාන්න පුළුවන් බෝල් නැහැ තියෙනවා 2000යි අර 1000 එකතු වුණාට පස්සේ 3000ක් තියෙනවා ඉදිරියට මම කියමුකෝ ඉදිරියට ගිය ශේෂයේ බැර ශේෂයක්ද ඔව් බැර ශේෂයක් තමයි තියෙන්නේ මේක තමයි ඇත්තටම අර ශේෂ අපි මූල තත්ත්ව ප්‍රකාශයේ ජංගම කියන්නේ මේ සෝරි ජංගමවත්කම් වල ණයගතියකින් අඩු වෙන්නේ මෙන්න මේක තමයි අඩු වෙන්නේ ඇත්තටම නමුත් අර ගැළපිල්ල කරද්දීම අපි මෙන්න මේ කියන අඩමානය වෙන් කිරීම බැර කියන්නේ මෙන්න මේ 80000ක් ප්‍රමාණය අර මුල ශේෂයට එකතු කිරීමක් කරනවා. ඉතින් මුල ශේෂයට එකතු වුණාට පස්සේ මෙන්න මේ ශේෂයෙන් එන්නේ 1400 න් මේ 80 එකතු කරන්නේ. එතකොට 1400 මේක තමයි අවසානයේදී අර ජංගමවත්කම් වල ණයගතියන්ගේ අඩුවීමක් වෙන්නේ. මේක බැර ශේෂයක් තමයි තියෙන්නේ අඩමානය වෙන් කිරීම. අනිවාර්යයෙන්ම බැර ශේෂයක් විදිහට දාන්න ඕනේ. අඩමානය වෙන් කිරීම කියන්නේ මොන ගිණුමක්ද කියලා අහුවොත් ඒක ලියන්න ඕනේ MCQ වල දෙන ගොඩක් වෙලාවට. ඒක ඇවිල්ලා වත්කම් ගිණුම. වත්කම්ම අඩුවීමක් තමයි වෙන්නේ. වත්කම් අඩුවීමක්. හරි. මේ වත්කම් අඩුවීමක නම් බැර ශේෂෙම තියෙන්නේ. හරි. සමාන වර්ගකීම් ගිණුමක් එහෙම නෙවෙයි. අඩමානය වෙන් කිරීම කියන්නේ වත්කම් ගිණුම. වත්කම් අඩුවීමේ ගිණුම. හරි. මෙතන බෝල්නය අපිට ගන්න පුළුවන් 2000යි 1000 එකතු වුණාට පස්සේ 3000ක් විදිහට. ඒ වගේම අඩමානය අපිට ලාභ ගිණුමට යන ප්‍රමාණය 80000 ලාභ ගිණුමට හර වෙන ප්‍රමාණය 80000ක් දෙන්න. ඔයාකාරට විකිණීමේ හා බෙදාහැරීමේ වියදම අපිට දාන්න පුළුවන්. ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයත් අපි මෙතනම පොඩියට ගමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මෙතන අපිට අදාළ වෙන්නේ ජංගමවත්කම් වල තියෙන ණයගතිය තමයි අපිට වෙන්නන්න ඕනේ. ණයගතිය වටිනාකම දීලා තියෙනවා. ණයගතිය වටිනාකම මෙතන තියෙනවා 75000න් 10000ක් ගියාට පස්සේ සුද්ධන එතන බෝල්නේ 1000 කපා හැරියට පස්සේ 74ක් එනවා. 74ක් එනවා. රුපියල් 1000 වලින් ගන්න හැදුවොත් 74ක් එනවා. ඒකෙන් අඩු කරන්න ඕනේ අඩමානය වෙන් කිරීම කියන්නේ ශේෂ පිරික්සීමේ තියෙන 1400ට අර 80 එකතු කරලා එන 1480. නැත්තම් කිව්වොත් මෙන්න මේ කියන අඩමානය වෙන් කිරීම ගින්නේ අවසාන ශේෂය තමයි මෙතන අඩුවීමක් වෙන්නේ 1480යි. 1480යි ණයගති ශේෂය 74000යි. 74000යි රුපියල් 1000 වලින් අඩු 74000න් අඩු වෙන්න ඕනි 1480ක් අඩු වෙන්න ඕනි. ඉතින් මේක අඩු කරලා අපිට සුද්ධ ණයගතිය අපිට මේ පැත්තේ දාන්න පුළුවන්. සුද්ධ ණයගතිය දාන්න පුළුවන්. කීයද? 74000න් 74යි 1000ක් ගියාට පස්සේ 73000යි 73000න් 480ක් ගියාට පස්සේ 72520යි. 520යි 73000යි 74000යි 72යි 520ක් තමයි සුද්ධගේ එන්නේ ණයගතිය. කියන්නේ මේ අඩමානය වෙන් කිරීම අඩු කරලා එනගේ. ඉතින් ඔයාලට අපිට ඒක කරන්න පුළුවන්. ඉතින් කාලයත් ඉවර වුණා. අපි ඊළඟ දවසේ ඉතුරු ගැළපිලි ටික ගමු. ඉතින් මේ ටික අනිවාර්යයෙන්ම දැන් ගෙදරදී මේ ගැළපිලි ටිකේ දැන් ඊළඟ සතියේදී ප්‍රශ්නයක් තියාගන්න බෑ. අපි මුලින් ඉඳන්ම කරපු සම්පූර්ණ ගැළපිලි ටික ඔක්කොම මේ දීලා තියෙන ගණන් ටික අනිවාර්යයෙන්ම ඔක්කොම ටික කරලා ඉවරලා මේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඕන වෙලාවක මට WhatsApp message එකක් දාන්න. මේ ගැටලුව ඕන වෙලාවක මම निराකරණය කරනවා. අපි ලබන සතියේ ඉතුරු ගැළපිලි ටිකක් කරමු. ඉතුරු ගැළපිලි ටික ඉතාල වැදගත්. ඕකේ තියෙනවා EPF ETF ගැළපිල්ල. ඒ වගේම VAT කොහොමද දාන්නේ? ඕවා සියල්ලම ඉගෙන ගන්නවා. ඉගෙන ගෙන ඉවරලා අපි අවසානයේදී ගණන් 3-4ක් හදනවා මේ හැම ගැළපිල්ලම මේ දාලි වෙලා. ඉතින් එතකොට පිටු පෙළ ඉන්න තියාගන්න එපා. ඔයා ගැළපිලි ටික හොඳට පොලිෂ් කරගෙන යන හොඳටම පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට මේක ඕනෙම ගානක් වඩා ලේසියෙන්ම කොට දාගන්න පුළුවන් වෙනවා. හොඳයි එහෙනම් ළමයි අද අපි පාඩම නවත්තමු. නෝට් ලියා ගන්න බැරි වුණ කට්ටියට මම වීඩියෝ එක YouTube එකේ දාන්නම්. එතකොට පෝස්ට් කරලා ලියා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ දෙක කරන්න පිළිවෙලට වැඩ කරන්න ගැටලුවක් තියෙනවා ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න. හරියන ළමයි අපි එන ඊළඟ සතියේ හම්බෙමු. හෙට ක්ලාස් එකක් තියෙනවා. පේපර් ක්ලාස් එක අවශ්‍යයි ජොයින් වෙන්න පුළුවන්. හෙට 12 මාර්ට පටන් ගන්නවා. ඒකටත් ජොයින් වෙන්න පුළුවන්. එහෙනම් ආයිබෝන් සියලු දෙනාටම